ආයිබෝන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම රෙකෝඩින් එක ඔන් කරා දැන්. හරි. හැමෝටම ඇහෙන්න ළමයි. හැමෝටම දැනගන්න අපේ පන්තිය ගැන සහ මම ගැන මම පොඩි හැඳින්වීමක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරනවා. පුතේ මම 2017 අවුරුද්දේ A level විභාගෙන් ගිණුම්කරණය ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් තුනට ඒ සාමාර්ථ තුනක් අරගෙන රත්නපුර දිස්ත්‍රික්කයෙන් 26 වෙනි රෑන්ක් එක අරගෙන මුළු ලංකාවෙන් 637 වෙනි රෑන්ක් එක අරගෙන ඉසෙඩ් ස්කෝර් එක 1.897 අරගෙන මම යනවා පුතේ 2018 අවුරුද්දේ දකුණු ආසියාවේ හොඳම මැනේජ්මන්ට් ෆැකල්ටි එක වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක එහෙම නැත්නම් කළමනාකරන අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයට හරිනේ මම ගැන පුංචි දෙයක් ඔයාලට මම කිව්වේ මෙන්න තියෙනවා පුතේ 2017 A level අවුරුද්දේ තමයි මම උසස් පෙළ විභාගයට මුහුණ දුන්නේ. ඒකෙදි ගිණුම්කරණයේ ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන් තුනට ඒ සාමාර්ථ තුනක් අරගෙන රත්නපුර දිස්ත්‍රික්කයේ 26 වෙනියා ලංකාවේ 637 වෙනියා අරගෙන ඉසෙඩ් ස්කෝර් එක 1.897 අරගෙන 2018 නොවැම්බර් මාසේ 4 වෙනිදා මම යනවා පුතේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යාපීඨයට. ඒකෙදි අපිට තෝරගන්න එනවා පළවෙනි අවුරුද්ද නිමා කරලා දෙවෙනි අවුරුද්දේදී අපිට තෝරගන්න එනවා තමන් කැමති ඩිපාර්ට්මන්ට් එක. තමන් ඉදිරියට කරන්න ඉන්න බලාපොරොත්තු වෙන තමන්ගේ හීන තියෙනවා ගොඩක් අයට. හැමෝටම හීන තියෙනවා. අපි හැමෝම හීන දකිනවා. ඒතර තමන් අනාගතයේදී වෙන්න කවුද කැමති? තමන් යන පාත් එක මොකක්ද? අන්නේ පැත්ත මොකක්ද කියන එක අපිටම තීරණය කරගන්න අපේ ෆැකල්ටි එකෙන් අපිට අවස්ථාවක් දීලා තියෙනවා. එතකොට මැනේජ්මන්ට් ෆැකල්ටි එක ඇතුලේ ළමයි ඩිපාර්ට්මන්ට් ටිකක් තියෙනවා බෙදලා තියෙනවා. ඒ කියන්නේ දෙපාර්තමේන්තු ටිකක් තියෙනවා. accountancy, finance, marketing, HRM, business administration, business economics, decision science සහ entrepreneurship කියලා ඩිපාර්ට්මන්ට් වයිස් බෙදලා තියෙනවා. මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක බෙදලා තියෙනවා. එතකොට අපි ගන්න ඉසෙට් එකත් එක්ක අපිට ඉල්ලන්න පුළුවන් ඕගොල්ලන්ට අනාගතේ මේවා වැදගත් වෙයි. මේක ළමයි කීප දෙනෙක් මගෙන් ප්‍රශ්න කළා. කීප දෙනෙක් කියන්නේ ළමෙක් දෙන්නෙක් මගෙන් ප්‍රශ්න කරපුලා හපු දෙයක් හින්දා මම මේ ඔයාලට කියන්න දැනගන්න. ඩිපාර්ට්මන්ට් බෙදනකොට ළමයි මෙන්න මේ කියන රෑන්ක් එකෙන් මට ෆයිනෑන්ස් කියන ඩිපාර්ට්මන්ට් එකට, බිස්නස් ඉකොනොමික්ස් කියන ඩිපාර්ට්මන්ට් එකට, business administration, marketing, HRM, decision science, entrepreneurship කියන ඩිපාර්ට්මන්ට් ටිකට මට ඉල්ලන්න හැකියාවක් තිබුණා. ඉල්ලුවා නම් අනිවාර්යෙන් එන්න හැකියාවක් තිබුණා. නමුත් මගේ ෆියුචර් ප්ලෑන් එක ළමයි මේ ක්ලාසස් මම කරනවා ඔයගොල්ලෝ හිතනවාද මම ෆුල් ටයිම් ක්ලාස් කරන කෙනෙක් කියලා නෑ. මම ෆුල් ටයිම් ක්ලාසස් කරන කෙනෙක් නෙමෙයි. මම පාර්ට් ටයිම් විදිහට තමයි ක්ලාසස් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි කියන්නේ ෆුල් ටයිම් කියලා කියන්නේ අර්ධකාලීනව තමයි මම මේ ක්ලාස් කරන්නේ ඔයාලට. ෆුල් ටයිම් මගේ පාත් එක වෙන පාත් එකක් තියෙන්නේ. එතකොට මම කැමති කියන්නේ මගේ අනාගතේ මම කරන්න කැමති දේවල් ගොඩක් තියෙනවා. ඒක ඇතුලේ මම පුංචි කාලේ ඉඳලා මම අවුරුදු 16 දී මගේ පළවෙනි බිස්නස් එක පටන් ගත්තේ. ඉදිරියේදී කියන්නම් ඔයගොල්ලෝ ක්ලාස් එකේ ඉඳලා හිටියොත් අවුරුදු 16යි මට O level exam එක ලියලා ඉවරලා මගේ පළවෙනි බිස්නස් එක පටන් ගත්තේ. ඒක යම් කිසි කාලයක් කරගෙන ඇවිල්ලා පුංචි බිස්නස් කරගෙන ඇවිල්ලා දැනටත්
ව්‍යාපාර ශේෂ්ත්‍රය ඇතුලේ යම් කිසි මට්ටමක ව්‍යාපාරයන් කරගෙන යනවා. එතකොට ෆැකල්ටි එක ඇතුලේ අපිට chance එකක් දීලා තියෙනවා. ඔයා කැමති ඩිපාර්ට්මන්ට් එක ඔයා තෝරගන්න. ඔයා කැමති ඩිපාර්ට්මන්ට් එක තෝරගන්න. ඒකට ECET එක බලපෑමක් වෙනවා. බලපෑමක් වෙනවා තමයි මම කිව්වේ. මට accountancy කියන එකට මම තේරුනේ නැහැ ළමයි. මගේ රෑන්ක් එක චුට්ටක් පිටිපස්සට ගිහිලා තිබුණා දිස්ත්‍රික්කයේ 20 ගාණක්. එතකොට මට ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට ඉල්ලන්න තිබුණා, මාකටිං ඉල්ලන්න තිබුණා, HRM ඉල්ලන්න තිබුණා. ඔය වගේ ඩිපාර්ට්මන්ට් වයිස් අපිට ඩිපාර්ට්මන්ට් එක ඉල්ලන්න තිබුණා. නමුත් මගේ choice එක උනේ, මගේ කැමැත්ත උනේ මම පුංචි කාලේ ඉඳලා බිස්නස් වලට ආස කෙනෙක්, අදටත් ආස කෙනෙක්, අදත් ආසාවෙන් කරන දෙයක් බිස්නස්. එතකොට මගේ හීනේ තිබුණේ මම මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකට යනවා. ළමෙක් ප්‍රශ්න කළා තිබුණා මගෙන් මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක් කොහොමද accounting උගන්වන්නේ? හරිනේ? මම ඒකට උත්තරයක් මේ වෙලාවේ දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ නගරවල ඉන්න ගුණම් කරන ගුරුවරු දිහා බලන්න. සමහරුන්ට BCom degree එකක් තියෙන්නේ, සමහරුන්ට HRM degree එකක් තියෙන්නේ, සමහරුන්ට public administration degree එකක් තියෙන්නේ, සමහරුන්ට valuation degree එකක් තියෙන්නේ, සමහරුන්ට business information system BIS degree එකක් තියෙන්නේ, සමහරු ඉන්නව ළමයි management degree එකක්වත් නැතුව ගිණුම් කරන්නේ උගන්නන ගුරුවරු. ඔයලා බලන්න. සමහරු ඉන්නවා degree එකකට කියන්නේ A level විභාගේ ලිව්වා කැම්පස් එකේ degree එක අතෑරලා degree එක තාම අරගෙන නැති ගුරුවරු. හරිනේ? ඒගොල්ලෝ ඉන්නවා. ඒතකොට එක ළමෙක් මගෙන් ප්‍රශ්න කරනවා ඔයා මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ වෙලා කොහොමද accounting උගන්වන්නේ? මම පුතේ කාලයට බාර දෙනවා මේ ප්‍රශ්නෙට පිළිතුර. මෙතන ඉන්නවනම් තියරි පන්ති, තියරිත් එක්ක රිවිෂන් පන්තිට ආපු ළමයි ඒගොල්ලෝ කියයි කොහොමද මම accounting උගන්වන්නේ කියලා. මම කියනවා මෙතන ඉන්න හැමෝටම මං ගැන අපේ පන්තිය ගැන ඕගොල්ලන්ට සතියක් දෙකක් මාසයක් යනකොට ඕගොල්ලන්ටම විනිශ්චය කරන්න පුළුවන් දෙයක්. ඒක නිසා මම ඒකට උත්තර දෙන්න වැඩි කල් බලාපොරොත්තු. ඒ කියන්නේ ඒකට උත්තර දෙන්න හදිසි වෙන්නේ නැහැ. ඒක මම කාලයට බාර දෙනවා. දෙවෙනි එක තමයි ළමයි අපේ ක්ලාස් එකේ ප්‍රොසෙස් එකක් තියෙනවා. වර්තමානයේ ළමයි මේ ටියුට් එකක් ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න print out එකක් දැන් කීයක් වෙනවද කියලා. ඊට පස්සේ ගණන් හදලා බලන්න මේ cover page එකකට එක්ක මේ ටියුට් එකක් ගන්න කොච්චර මුදලක් යනවද කියලා. ඊට පස්සේ බලන්න අපේ class fees එක කීයද කියලා. ඊට පස්සේ බලන්න postal charges කීයද කියලා. Zoom package එකක් ගන්නවා නම් ඒකට කීයද කියලා. නේ? ඔය type setting කරන්න එක පිටුවකට කීයක් දෙනවද කියලා. මේ පෑන්තින්ත එකක් කීයද කියලා. මං මෙතන මගේ මහන්සිය, මගේ ශ්‍රමය සියල්ල මගේ ඔළුව පැත්තකින් තියන්න. අනිකුත් භෞතික දේවල් වලට කීයක් යනවද කියලා නිකන් රෆ්ලි බලන්න. බලලා මට කියන්න. නේද? කොච්චර ගාණක් යනවද කියලා. සමහර වෙලාවට සමහර මාසවල වලට ටියුට් දෙකක් එන්න පුළුවන් රිවිෂන් ක්ලාස් එකේ. සමහර මාසවල ටියුට් තුනක් එන්න පුළුවන්. ටියුට් එකක් එන්න පුළුවන්. ඒතර නිබන්ධන ළමයි හදන්න ඕනේ මුලින් නම් අපි ගණන් හදන්න ඕනේ. ඒතර ඔයාලට ගණන් හදන පන්ති කියලා වෙනම පන්තියක් දාලා තියෙනවා. ලංකාවේ ඉන්න ඕනම 2022 23 ලියන ළමෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලාස් එකක්. ඒවා මේ මට කහනවට කොහෙවත් මගේ අමාරුවකට නෙමෙයි මම දාලා තියෙන්නේ. මේ ලංකාවේ ඉන්න මේ ළමයින් මේ ළම්මා ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා ගැන හිතලා. ගිය අවුරුද්දේ ක්ලාස් ෆීස් එකමයි මේ අවුරුද්දෙත් මගේ රිවිෂන් එකේ ක්ලාස් ෆීස් එක. අහලා බලන්න අයියලා කළා. ගිය අවුරුද්දෙත් සතියට දවස් දෙකක් ක්ලාස් එක කරලා ටියුට් ටික ගෙදරට මෙවලා මාසෙට රුපියල් 2000ක ක්ලාස් ෆීස් එකක් විතරයි ගත්තේ. අද වෙද්දි ගිය අවුරුද්දේ තිබ්බ භාණ්ඩ හා සේවාවල් වල මිල 100% ගාණකින් මිල ඉහළ ගිහලා තියෙනවා. සරලව මෙන්න මේ ටියුට් එකක් අපිට ගහන්න ගිය රුපියල් 150යි නම් ඉස්සෙල්ලා දැන් ඒක රුපියල් 360ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහලා බලන්න. ඔයගොල්ලන්ට තේරෙයි. ඔයගොල්ලෝ බුද්ධියක් තියෙන ළමයිනේ. ඒක නිසා ළමයි මට අපේ පන්තිය පටන් ගත්ත ගිය පාර රිවිෂන් එකෙන් පටන් ගත්ත ළමයි දන්නවා ඇති. ගිය පාර රිවිෂන් එකට නම් මෙතන නැතුව ඇති. තියරි ක්ලාස් පටන් ගත්ත ළමයි දන්නවා ඇති. තියරි ක්ලාස් එක පටන් අරගෙන අපි ටියුට් එකක් නැතුව තමයි පටන් ගන්නේ තියරි ක්ලාස් එක පළවෙනි දවසේ. PDF එකක් හරි එහෙම නැත්නම් ෆොටෝස් ටිකක් හරි දාලා ඊට පස්සේ ඊළඟ සතිය ඇතුළත එහෙම නැත්නම් ඊළඟ දවස් එහෙම නැත්නම් ඊළඟ දවස් දෙකට කලින් පන්ති ගාස්තු ගෙවපු හැමෝටම අපි නිබන්ධනය තැපෑලට දානවා. ඒ කියන්නේ ළමයි දැන් අදනේ අපි කවද්ද? අද තමයි අපේ දෙවෙනි දවස. අද තමයි අපි අතරම ටියුට් එක පටන් ගන්නෙ. එතකොට අද ටියුට් එක පටන් අරගෙන ඊළඟ දවසේ ක්ලාස් එක තියෙන සිකුරාදා හවසනේ. සිකුරාදාට කලින් ඒ කියන්නේ
හෙටට කලින් කියන්නේ හෙට කියන අඟහරුවාදනේ අඟහරුවාදා හවස 6ට කලින් පන්ති ගාස්තු ගෙවපු හැමෝටම බදාද උදේ වෙද්දී ඔයාලගේ ටියුට් එක අපි තැපෑලට දානවා. ස්පීඩ් පෝස්ට් එකක් දාන්නේ. මේ වෙනකොට පන්ති ගාස්තු ගෙවපු කට්ටියට හෙට උදේ පාන්දරම අපි ටියුට් එක තැපෑලට දානවා. ඒතකොට ළමයි දවස් දෙකක් තුනක් යන්න පුළුවන් ඔයාලගේ ටියුට් එක එන්න. නේද? මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක දවසෙන් පැයෙන් දෙකෙන් ටියුට් එකක් එහෙම එන්න එහෙම තියනවද? එහෙම තියනවා නම් කියන්න මම එවන්න ඕගොල්ලෝ හැබැයි පෝස්ටල් charge එක ගෙවලා ගන්න. ගැටලුවක් නැහැ. හරිනේ? ළමයින්ට තියෙන ප්‍රශ්න මම මේ කතා කරන්නේ. අනිත් එක තමයි ළමයි මම ඔයාලට group එකක් හදලා revision පන්තියට join වෙන්න කැමති කට්ටිය මේකට join වෙන්න කියලා කිව්වට පස්සේ ළමයි ගොඩාක් join වෙලා තිබුණා. මම දන්නවා ඔය join වෙන හැම ළමයාටම revision පන්තියක උමනාවකට නෙමෙයි ඒගොල්ලෝ join වෙන්නේ. ඒගොල්ලෝ ඇත්තටම පන්තියට එන්නේ නැහැ කියලා මම දන්නවා. මම අත්දැකීම් නැති කෙනෙක් නෙමෙයිනේ මම ගිණුම් කරන උගන්වනවා දැන් අවුරුදු 2018 ඉඳන් online class කරනවා දැන් අවුරුදු 2ක ඉඳන් physical classes 18 ඉඳන් කරනවා individual classes group classes whole classes physical classes seminar වලට යනවා රටවටේ. ඉතින් අත්දැකීම් නැති කෙනෙක් නෙමෙයි. ඒව ගැන තේරෙනවා දන්නවා. නමුත් ළමයි කීප දෙනෙක් රික්වෙස්ට් එකක් කරාට පස්සේ අපිට රිවිෂන් පන්තියක් මේ විදිහට පටන් ගන්න කොහොම හරි කියලා ඒ ගැන හිතලා තියෙන වෙන වැඩ වෙන පන්ති ටික පොඩ්ඩක් පස්සට දාලා ඔයාලගේ ක්ලාස් එක පටන් ගත්තට පස්සේ මෙතන ඉන්න සමහර මෙතන ඉන්න ළමෙක් මම ඒක නම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ළමෙක් මට මැසේජ් දාලා තිබුණ එක දිගට පොලිමක්. ළමයි දානවා සමහරට ගණන් දානවා. සමහරට ගාන හදලා උත්තරේ හදලා දාලා සර් මේක හරිද කියලා අහනවා. සමහරු ක්ලාස් තියෙන කීයටද මේ ක්ලාස් එක කවද තියෙන කියලා WhatsApp මැසේජ් දානවා. ඔය අතර මේ පන්ති ඉන්න එක ළමෙක් මට මැසේජ් ටිකක් දාලා තිබ්බා. හරිනේ? ක්ලාස් එක කරන්නේ නැද්ද? ක්ලාස් එක කරන්නේ නැත්නම් පන්ති ගාස්තු ආපහු එයාට දෙවන්න කියලා. ඒතර එයා එක දවසක් පන්තියට ඇවිල්ලා ආවට පස්සේ තමයි පන්ති ගාස්තු ගෙවලා තියෙන්නේ. මම ඊටාම කරුණාවෙන් කියන ළමයි ඕගොල්ලන්ට දීර්ඝ කාලීනව අපේ පන්තියත් එක්ක ඒ කියන්නේ මේ මාසේ ඔයා ක්ලාස් එකට එන්නේ නැත්නම් අද විතරයි නම් පන්තියට එන්නේ ආයෙ පන්තියට එන්නේ නැත්නම් කරුණාකරලා පන්ති ගාස්තු ගෙවන්න එපා. හරිනේ? මොකද ඔයාලා පන්ති ගාස්තු ගෙවපු ගමන් මම ප්‍රෙස් එකට කෝල් එකක් දෙනවා. අයියේ මෙන්න මේ ටියුට් ටික ගහන්න. ඒතර ඔබ වෙනුවෙන් නිබන්ධනයක් මොනවාද වෙන් වෙනවා. ඒතර ඒක අපි සම්පූර්ණ ප්ලෑන් කරලා තියෙනවා. ඒතකොට ඔයා වෙනම අරගෙන තියනවා වෙනම තැනකට. ඔයා පිළිබඳ වෙනම self study එකක් අපි කරන්න ප්ලෑන් එකක් හදනවා. ඒතර ඔයා දෙවෙනි දවසටත් අද දවසෙත් පන්තිට ඇවිල්ලා ඉන්නවා. හරිනේ? එයා දිගින් දිගටම මගෙන් අහන්න ගත්තා පන්ති කරන්නේ නැද්ද? නිකන් අමුතු වචන දාලා නේද? අමුතු දාලා දැන් මම මෙහෙමයි කියන්නේ. මම එයාත් එක්ක තරහ නෑ. මොකද මට තරහ වෙන්න අවශ්‍යතාවයක් නෑ එයාත් එක්ක. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වුණා ළමයි. සමහර විට එයාගේ මොකක් හරි ස්ට්‍රෙස් එකක් පිට කරන්න නැති. ළමයි ඔයාලගේ ස්ට්‍රෙස් තියෙනවා නම් ඒ ස්ට්‍රෙස් වෙන ක්‍රම හරහා ඕනි ක්‍රම තියෙනවා ඕන තරම්. ඒ ක්‍රම හරහා ඔයාලගේ ස්ට්‍රෙස් පිට කරගන්න. ඒවට ගුරු ගාව ගන්න එපා. හරි ළමයි අපිත් ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නේ මොකද? රිවිෂන් පන්තියක් පටන් ගන්නවා කියන ළමයි ලොකු පීඩනයක්. ලේසි නෑ. පාඩම් 16ක් මාස 4මාරක් 5ක් වගේ පුංචි කාලයක් ඇතුලේ රිවිෂන් ක්ලාස් එකක් ඇතුලේ ඔන්ලයින් ක්ලාස් එකක් ඇතුලේ කරන්ට් එක යනවා. නේ? කොළ ප්‍රශ්න තියෙනවා. තැපෑල පරක් වෙනවා සමහර තැන්වලදී. ලොකු ගොඩක් ප්‍රශ්න ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඇතුලේ තමයි ළමයි කෙලින් තීරණයක් අරගෙන රිවිෂන් එකක් පටන් අරන් ඔයාලට දෙයක් දෙනවා කියලා ප්ලෑන් එකක් ගහලා මේ වැඩේ පටන් ගත්තේ. ඒක නිසා පටන් ගන්නකොටම අර පුදනකොටම කාපියකා වගේ ඕගොල්ලන්ගේ ස්ට්‍රෙස් අපි පිටින් අරින්න හදන්න එපා. ඔයාලා ස්ට්‍රෙස් දාගත්ත කියලා ඒකට අපි පලි නෑ. හරිනේ? ඒක නිසා හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ කතා කරන්නේ කාටද? ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්නේ කාටද කියලා ඉස්සෙල්ලා බලන්න. හරි නේද? ඒක නිසා විෂය කරුණු වලට අමතරව වෙන මුකුත් ප්‍රශ්න මගෙත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නත් එපා මේ පන්තියේ කිසිම පෞද්ගලික දේවල් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඒක කියන්න ඕනේ විදිහක් තියෙනවා. එක්කෝ අයියේ කියන්න. කැමති නම් අයියේ කියන්න ප්‍රශ්නයක් නැහැ. මට අවුරුදු 25යි තාම මම 97. ඔයගොල්ලෝ නම් 2002 3 කට්ටිය ඇත්තේ. කැමති කට්ටිය අයියේ කියන්න ගැටලුවක් නැහැ. කැමති කට්ටිය සර් කියන්න ගැටලුවක් නැහැ. එතනින් එහාට ගිහිල්ලා වෙන වචන කියාගෙන ඒ බැනුම් අහන්නයි. ඔයාලට උගන්වන්නයි. ඔයාලගේ ස්ට්‍රෙස් අපේ පිටින් අරගන්නයි. මට කොහෙවත් අමාරුවක් නෑ ළමයි.
කියන්න තියෙන දේ අමුවෙන් කියන කෙනෙක්, කරන්න තියෙන දේ රියැලිටි ලෝකේ කරලා පෙන්නන කෙනෙක්, පෙන්නපු කෙනෙක්, පෙන්නන කෙනෙක්. ඒක නිසා මට කාගේවත් කතන්දර වලට කාගේවත් පිටපත් වලට මට රංගපාන්න ඕන නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඒක නිසා ක්ලාස් එක අද පටන් ගත්ත උන නිල වශයෙන් ගිය සතියේ පටන් ගත්තා. දෙවනි දවසේ විදිහට අද පටන් ගන්නවා ළමයි. මේ ක්ලාස් එක ඔයාලා A level ලියන්නේ කවද්ද? ඔක්තෝබර් මාසෙද, සැප්තැම්බර් මාසෙද, නොවැම්බර් මාසෙද? ක්ලාස් එක ඔයාලා විභාගය ලියනකම් මේ විදිහටම කරගෙන යනවා. පන්තියට මේ වෙලාවේ එන්න බැරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා රෙකෝඩින් එක බලන්න. ඒක මගෙන් ඉල්ල ගන්න මම හැමෝටම එවන්නේ නැහැ. ඒකත් විශේෂ කරුණක් ඇරුණුකොට මම රෙකෝඩින් එකේ ළමයින්ට දෙන්නෙත් නැහැ. මොකද රෙකෝඩින් බලලා ඉගෙන ගන්නවා නම් ළමයි ලංකාවේ ඕන තරම් YouTube channel තියෙනවා. ඒවට ගිහලා ඉගෙන ගන්න. මම දැක්ක පොදුකාරය පිරිවෙව ගන්නවා, සමරවාන්තික පිරිවෙව ගන්නවා YouTube එක ඇතුලේ. ඒවට ගිහලා ඉගෙන ගන්න. සල්ලි දෙන්න ඕන නැහැ. ඩේටා පැකේජ් එක දාගත්ත ඉගෙන ගන්න. මේක ලයිව් ක්ලාස් එකක්. ඕගොල්ලෝ මෙතන ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන මම උගන්වන්නේ. ඕගොල්ලෝ මෙතන ඉන්නවා කියලා හිතාගෙන තමයි ගණන් හදන්නේ. මම නෙමෙයි රිවිෂන් ක්ලාස් එක ඇතුලේ ගොඩක් ගණන් හදන්නේ මේ පන්තියේ ඉන්න ළමයි. මේ පන්තියේ ඉන්න ළමයිගේ කටවල් වලින් තමයි මේ බෝඩ් එකේ ගණන් ගොඩක් හැදෙන්නේ. මේ පන්තියේ ඉන්න ළමයිගේ අත් වලින් තමයි නේ ගොඩක් ගණන් හැදෙන්නේ. මම ගණන් හදන ප්‍රමාණය මේ රිවිෂන් ක්ලාස් එකේ ගොඩක් අඩුයි. ඒක නිසා රියැලිටිය තේරුම් ගන්න ළමයි නේ රියැලිටිය තේරුම් ගන්න රියැලිටි ජීවත් වෙන මනුස්ස ලෝකෙට එන්න. මනුස්ස ලෝකෙට බැහැලා ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් නම් වැඩ ටික කරගෙන යන්. බැරි කෙනෙක් ඉන්නවා නම් මෙන්න දොර ඇරලා තියෙන යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක අද එවන්න පෙට්‍රල් පෝරිමේ තාම කරන්ට් කට් වුණා. 2022 A level 23 මාර්තු විතර තියෙයි. නෑ 23 මාර්තු වෙන්නේ නෑ මේ අවුරුද්දේ අන්තිම වෙනකොට අනිවාර්යෙන් A level exam එක තියෙනවා කියලා හිතාගෙන අපි වැඩ කරමු. ඒතර අපිට ලේසි. හරිනේ? ගණන් හතර පන්තිට ජොයින් වෙන්න පුළුවන් කවුද බෑ කිව්වේ? ගණන් හතර ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මෙතන ඉන්න හැම ළමෙක්ටම ලංකාවේ ඉන්න ඕනම ළමෙක්ට ජොයින් වෙන්න පුළුවන් ගණන් හතර පන්තිට. මේක රිවිෂන් පන්තියක් තමයි. මේක මුල ඉඳන් ගණන් හතර පන්තියේදී තියරි කරන්නේ නැහැ අපි. ඒ කියන්නේ තියරි කොටස් අපි කරන්නේ නැහැ. නමුත් රිවිෂන් ක්ලාස් එක ඇතුලේ සමහරක් තියරි කොටස් අපිට කරන්න වෙන ඒවා අපි කරනවා. ගණන් හතර පන්තිය totally free 100%ක්. ඕගොල්ලෝ ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මම පළාත් නාමයේ ගෲප් නාමයක් හදලා ඇති. ඒකට ඔයගොල්ලෝ ජොයින් වෙන්න. ඒ වැඩ ටික පිළිවෙලට අපි කරගෙන යමු. රිවිෂන් පන්තිය අද දවසේදී මම පටන් ගන්නවා ළමයි. ඔයාලගේ පළවෙනි පාඩම ඒ වගේම දෙවෙනි පාඩමේ කොටසකුත් අපිට අද කරලා යන්න වෙලාව ඇති වෙයි. 6:29 වෙලාව. එහෙනම් ආයිබෝන් කියලා නමෝ බුද්ධාය කියලා නමෝ විත්තියෙන් පටන් ගමු අපේ රිවිෂන් පන්ති. එන්න පුතේ. මෙන්න මේ වගේ ටියුට් එකක් ඔයාලට නුදුරු අනාගතයේදී කියන්නේ මේ සතිය ඇතුලේ අනිවාර්යෙන් ඉන්නේ. ඊළඟ සතියේ සිකුරාදාට කලින් අනිවාර්යෙන් ඔයාලට මේ වගේ ටියුට් එකක් තියෙන්න ඕනේ ක්ලාස් එකට එනවනම්. ඒ කියන්නේ හෙට දවස් ඇතුළත මම ඒ කියන්නේ හෙට උදේ වෙද්දි මම print කරන්න කියලා කියන්න ඕනේ. එතකොට හෙට හවස මට ගන්න පුළුවන් අනිත් උදේ වන්න. ඒතර බදා දෙවුවොත් සිකුරාදා වෙද්දි බොහෝ දුරට සිකුරාදා හවස වෙද්දි ඔයාලා ගෙදරට මේ ටියුට් එක එයි. ආවොත් තමයි අපිට මේකේ තියෙන ගණන් ටික ඉදිරියට කතා කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඉදිරියට පන්තියට සම්බන්ධ වෙන්න කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් group එකට දාලා ඇති ළමයි සම්පූර්ණ විස්තර කොහොමද ටියුට් එක එවන්නේ මාසෙට අදාළ පන්ති ගාස්තු කොහොමද බැර කරන්නේ ඊට පස්සේ තමයි අපි ටියුට් එක එවන්න වෙන්නේ නේද තේරෙනවනේ හැමෝටම අමාරු කාලයක් විස්තර ටික දාලා ඇති ඒ විදිහට ඒ ටික හදලා එවන්න ගිය පාරත් අපේ දිස්ත්‍රික්ක 18ක ළමයි හිටියා ළමයි අන්තිම වෙනකොටත් දිස්ත්‍රික්ක 18ේම ළමයි ටික හිටියා හොඳට වැඩ ටික කරගෙන ගියපු හොඳ මීටර ටිකක් හිටියා මුලදී ඒ කියන්නේ ගිණුම් කරණය ගැන සමහරු දිත්ව සටහනවත් දන්නේ නැති ළමයි ආව පන්තියට A level maths කරලා first choice second choice maths කරලා third choice එක කොමර්ස් වලින් කරන්න ආපු ළමයි හිටියා ඒගොල්ලන්ට අන්තිම පේපර් වල ලකුණු 70 ගණන් 80 ගණන් තිබුණා ඒක නිසා දෙයක් කරනවා කියලා නෙමෙයි මේ කරන්නේ දෙයක් කරලා පෙන්නලා තමයි මේ කරන්නේ ඒක නිසා විශ්වාසයක් තියෙනවා නම් පන්තිය ගැන විශ්වාසයක් තියෙනවා නම් ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා පන්තියට දිගටම සම්බන්ධ වෙන හැමෝගෙම නම් ලිස්ට් එකක් මම මේ ක්ලාස් එක ඉවර වෙද්දි ගන්නවා තමන්ගේ නම දීලා යන්න හැමෝම හරි නේද හරි එන්න පුතේ
ක්ලාස් ෆී එක කීයද කියලා අහනවා ළමයි. ටියුට් එක ඔයාලගේ ගෙදරට එවනවා අපි. ටියුට් එක ගෙදරට එවලා සතියට දවස් දෙකක් පන්තිය කරනවා. සතියට බොහෝ දුරට පැය 7ක් 8ක් විතර වගේ කෙරේ සතියට. සතියට දවස් දෙකක් පන්තිය කරලා මාසෙට දවස් කීයද? 8ක්. සමහර මාසවල මාසෙට දවස් 9ක් 10ක් වෙන්න පුළුවන්. පන්තිය කරලා රිවිෂන් ක්ලාස් එකේ පන්ති ගාස්තු රුපියල් 2000යි. හරි? රිවිෂන් ක්ලාස් එකේ ක්ලාස් ෆී එක රුපියල් 2000යි. හරිනේ? පන්තියට සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න කට්ටිය හෙට හවස 6ට කලින් මම ඔයාලගේ group වලට දාලා ඇති මගේ account number එක. ඒ account number එකට මෙන්න මේ කියන මුදල බැර කරලා ඔයාගේ slip එක මට එවලා තියන WhatsApp එකට. එතකොට මට පුළුවන් අනිද්දා උදේ පාන්දරම මේ ටියුට් එක ඔයාලට post කරන්න. පන්ති ගාස්තු දැනටමත් ගෙවලා තියෙන කට්ටිය ඉන්නවා. ළමයි කීප දෙනෙක්. එයාලගේ ටියුට් එක මම හෙට උදේ පාන්දර post office එකට දෙනවා. හරිනේ? මම මෙතනින් එහාට මතක් කරන්න ලෑස්ති නෑ. normal class එකේ class P කියන්නේ 2022 ළමයි වෙනුවෙන් revision class එකක් විතරයි ළමයි මම කරන්නේ. theory class එකක් කරන්නේ නෑ. revision online class එක revision විතරයි කරන්නේ. ඉස්සරහට theory ඕනි වුණොත් මම මේ නිබන්ධන වලට යන ගාණ විතරක් ඕගොල්ලන්ගෙන් අය කරනවා. ඒ කියන්නේ revision class එකත් එක්ක දැන් සමහර ළමයි ටික request එකක් කරනවා පාලන ගිණුම් අමාරුයි කරලා දෙන්න මුලින් නම් theory විදියට. වැරදි නිවැරදි කිරීම ටික අමාරුයි මුලින් නම් theory විදියට කරලා දෙන්න. අපිට මුලින් නම් කරගන්න ඕන. අන්න එහෙම රික්වෙස්ට් එකක් ළමයින්ගෙන් ආවොත් ඒ ළමයින්ට මම නිබන්ධන වලට යන ගාණ විතරක් මේකට ඇඩ් කරලා අපි සරලව හිතමු මේකට නිබන්ධන වලට රුපියල් 500ක් යනවා නම් 500ක් ඇඩ් කරලා 2500ක් විදිහට තියරි සහ රිවිෂන් පන්තිය කරනවා. ඒතකොට ඒක ඒ මාසෙට අදාළව තියරි ග්‍රෝත් විතරයි මේ පන්ති ගාස්තු අය කරන්නේ. හැමෝගෙම ගන්න නැහැ. රිවිෂන් විතරක් යන කට්ටිය 2000යි. තියරිත් එක්ක රිවිෂන් එක. තියරි පාඩම් අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඒකට නිබන්ධනයක් එවන්න වෙනවා. ඒකට අමතර ගාස්තු එක්කනවා. ඒ ගාස්තු විතරක් මේකට ඇඩ් වෙනවා එච්චරයි. හරිනේ? පන්ති ගාස්තු ගැන තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විසඳ ගන්න. ඉස්සෙල්ලා බලන්න මෙතනින් මැච් එක ගොඩ දාගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි නම් නේද? අවුරුද්දකට ඉඳලා වැඩක් නැහැ. වෙන පන්ති තියනවා ළමයි ලංකාවේ ඕන තරම්. පඳුරකට පයින් ගෙවුවොත් දැන් accounting කියලා විසිවේ ගොඩක් කට්ටිය. හරි ළමයි හරි. ඔව් 2022 ළමයින්ට තියෙන ක්ලාස් එකක් මේක. 2023 කට්ටිය ඉන්නවා නම් මගේ නම්බර් එක ඇති එකට මැසේජ් එකක් දාන්න මම අදාළ group එකට ඇඩ් කරන්නම්. ඒ ක්ලාස් එක මේ මාසේ අන්තිම සතියේ මේ සතියේ සෙනසුරාදාද දවස් දෙක ඇතුලේ පටන් ගන්නවා. ඒකට අදාළ ටයිම් ටේබල් එක මම දාන්නම්. හරිනේ? එහෙනම් යන් වැඩේට. ගන්න පුතේ කොළ තියනවා නම් කොළ ටිකක්, පොතක් තියනවා නම් පොතක්, කොටු රූල් නෙමෙයි තනි රූල් පොතක්. කොළ තියනවා නම් කොටු රූල් නෙමෙයි තනි රූල් කොළ ටිකක්. දැන් ඉක්මනට. හරි. ළමයි අපි මේ පාර රිවිෂන් එක කරන්නේ මිෂන් විදිහට. මේ පාර රිවිෂන් එක අපි කරන්නේ මිෂන් විදිහට. මේ මිෂන් ඇතුලේ තියෙනවා ඕගොල්ලන්ට කරන්න ටාගට්. ඒ වගේම මේ මිෂන් එක ඇතුලේ සමහරක් තැන්වලදී ඕගොල්ලන්ට හම්බ වෙනවා ෂෝට් ටාගට්ස්. මිෂන් එකක් කම්ප්ලීට් කරන්න නම් මෙන්න මේ ටාගට්ස් ටිකට නිවැරදිව මුහුණ දෙන්න ඕන. නිවැරදි උත්තර දෙන්න ඕන. ෂෝට් ටාගට්ස් ටිකටත් නිවැරදි උත්තර දෙන්න ඕන. මෙන්න මේ ටාගට්ස් වලින් තමයි පුතේ ඔයාලගේ A level paper එකේ දෙවන ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. මෙන්න මේ ෂෝට් ටාගට්ස් වලින් තමයි පුතේ ඔයාලගේ A level paper එකේ පළමු ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. එහෙනම් සරලයි රිවිෂන් එක ඇතුලේ අපි කරන්නේ මොනවාද? මිෂන් ටිකක් කතා කරගෙන යන්නේ. මේ තියෙන්නේ අපේ පළවෙනි මිෂන් එක. මේක ඇතුලේ අපි කතා කරනවා ටාගට්ස් ටිකක් වගේම ෂෝට් ටාගට්ස් ටිකක්. ටාගට්ස් වලින් ඔයාලගේ A level paper එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ආවරණය වෙනවා. ෂෝට් ටාගට්ස් වලින් ඔයාලගේ A level paper එකේ පළමු ප්‍රශ්න පත්‍රය ආවරණය වෙනවා. ඔය විදිහට තමයි අපි මේ පාර රිවිෂන් එක ප්ලෑන් කරලා තියෙන්නේ. එහෙනම් පුතේ යමු පළවෙනි මිෂන් එකේ අපිට තියෙනවා පාඩමක් ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම දැනගන්න ඕනි ඔයාලා මේ ඉගෙන ගන්න පන්තියේ
ඉගෙන ගන්න පාඩම් වල ඉගෙන ගන්න විෂය මොකක්ද කියලා සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක දන්නේ නැතුව ඉගෙනගෙන වැඩක් හැම වෙලාවකදීම ළමයි ක්ලාස් එකේ වැඩ කරද්දී ඔයා පේපර් එකක් තනියම කරද්දී කොයිද මොඩල් පේපර් එකක් කරද්දී පාස් පේපර් එකක් කරද්දී අපේ ගණන් හදන පන්තියේ පේපර් එකක් කරද්දී අපේ රිවිෂන් වල ගණන් ටිකක් හදද්දී ටාගට් කරද්දී ෂෝට් ටාගට්ස් කරද්දී වෙන වෙන මොඩල් පේපර්ස් තියෙනවා නම් ඒව කරද්දී පාඩම් කරද්දී හැම වෙලාවෙදීම මේක ඇඟට ගන්න මේක ප්‍රැක්ටිකලි හිතන්න හැම වෙලාවකදීම ගිණුම්කරණය කරන්නේ අපි කියලා හිතන්න අපේ තමයි ගිණුම්කරණය කරන්නේ අපි කියලා හිතන්න එතකොට තමන්ව ඇඟට ගත්තට පස්සේ පුතේ අපිට ඉදිරියේදී කියන්නේ තමන්ගේ දේවල් අපි හරියට කරනවා කියනවා නේද අනුන්ගේ දේවල් වලට වැඩිය තමන්ගේ දේවල් හරියට කරනවා කියනවානේ ඒක නිසා තමන්ගේ කියලා හිතන ගිණුම්කරණය මේ ගිණුම්කරණය කරන්නේ තමන්ගේ ව්‍යාපාරයක තමන්ගේ තැනක තමයි බිස්නස් එක තමන්ගේ තැනක තමයි ගිණුම්කරණය කරන්නේ අපි තමයි ගිණුම්කරණය කරන්නේ එතකොට අපිට ලේසි නැත්නම් අර ව්‍යාපාරේ මෙයාගේ ව්‍යාපාරය කියලා කිව්වට පස්සේ අපිට එනවා එයාගේ ව්‍යාපාර නම් හරියට කරන්න ඕන නෑ අපේ ව්‍යාපාර නම් හරියට කරගත්තම ඇති කියලා. ඒක නිසා ඉස්සෙල්ලාම හිතමු ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද පුතේ ගිණුම්කරණය කියන්නේ. හොඳට අහගන්න මෙන්න මේ කතන්දර ටික. හරිනේ පොතක් ගන්න. පොතක් අරගෙන අවශ්‍ය දේවල් ටික තියනවා නම් විතරක් ලියා ගන්න මේ පාඩමේ. මේ පාඩමේ මම ගොඩක් දේවල් නේද තියරි විදිහට පොඩ කර ඉන්නේ නෑ. දඩි පිටි ගාලා කරගෙන යනවා කියවගෙන යනවා. මේක රිවිෂන් පන්තියක් අවුරුදු දෙකක සිලබස් එකක් මාස 5කින් අදින රිවිෂන් පන්තියක්. ඒක නිසා මේක තියරි පන්තියක් විතර බලාපොරොත්තු වෙන්න එපා මෙතන ඉන්න ළමයි. හරියට තියරි කොටස් ටික ටක් ගාලා කරගෙන ගිහිල්ලා ගණන් ටික හදලා ඉවරලා ඒ ලෙවල් පේපර් එකේ මෙන්න මේ ටාගට් දෙකක් මොනා කරන්න ඕනද? විසඳ ගන්න ඕනේ මේ පාඩම ඇතුලේ. ඒ ටියුට් එක ඇතුලේ. ටියුට් එක ඉවරනකොට ඒ ලෙවල් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ ලෙවල් පේපර් එකේ MCQ දෙකක් තුනක් ඔයාලට ගොඩ දාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එක්ක ඕගොල්ලෝ ගේ දුර්වලතාවයක් එක්ක පන්ති දුර්වලතාවය හැමෝටම බැරි වෙනවා නම් පන්ති දුර්වලතාවයක් ඕගොල්ලෝ එක්කෙනෙක්ට දෙන්නට බැරි වෙනවා නම් ඕගොල්ලන්ගේ දුර්වලතාවයක්. ඒක නිසා හරියට පැහැදිලිව මුල ඉඳන් මේ වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. හරි නේද? හරි. එන්න පුතේ. ගිණුම්කරණය. පොතේ අපි ගිණුම්කරණය කියන පාඩම කතා කරා. ගිණුම්කරණය කියන විෂය ගැන කතා කරද්දී ගිණුම්කරණය අපිට ඕනි වෙන්නේ ගොඩක් තැන්වලදී අපිට ගිණුම්කරණය ඕනි වෙනවා. අපි බිස්නස් එකක් කරනවා කියලා හිතන්න. මෙන්න මේ බිස්නස් එකක් කරනකොට පුතේ මෙන්න මේ ව්‍යාපාර පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. අපි අකුරු 4ක නමක් කියන ඒගොල්ලන්ට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් හෙවත් ඇල්මැති පාර්ශවයන්. මෙන්න මේ කියන ඇල්මැති පාර්ශවයන්ට ළමයි අපේ මෙන්න මේ ව්‍යාපාරය ගැන තීරණ ගන්න අවශ්‍යයි. ආයෙත් කියන්නම් බිස්නස් එකක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් එනවා. සරලව ගත්තොත් අපි බිස්නස් එක පැත්තකින් තියමුකෝ. අපි ගන්න ඔයා ගැන උනන්දුවෙන් පසු වෙන පාර්ශවයන් වෙනවා. ඔයාගේ දෙමාපියෝ, ඔයාගේ සහෝදර සහෝදරියෝ, ඔයාගේ නෑදෑයෝ, ඔයාගේ ගුරුවරු, ඔයාගේ අසල්වැසියෝ ඔයා ගැන උනන්දුවෙන් පසු වෙනවා. ඇයි ඒ? ඔයා ගැන තීරණයක් ගන්න. සරලව ඉදන්න ඔයා ඉන්නවා ඔයා පිළිබඳ උනන්දුවෙන් දක්වන පාර්ශවයක් තමයි ඔයාගේ ගුරුවරු. මේ ගුරුවරයාට අවශ්‍ය ඔබ පිළිබඳ තීරණ ගන්න. ඔබ පිළිබඳ තීරණයක් ගත යුතුයි. අලුතෙන් ඉස්කෝලේට එන ගුරුවරයෙක් ඔයා ගැන දන්නේ නැහැ. එහෙනම් ඔයා ගැන තීරණයක් ගන්න අවශ්‍යයි. මෙන්න මේ තීරණ ගන්න නම් ළමයි ඔයා ගැන තොරතුරු ඕනි. හොඳට හරිනේ? ඔයා ගැන උනන්දුවක් දක්වන පාර්ශවයක් තමයි ඔයාගේ ගුරුවරයා. ගුරුවරයාට අවශ්‍යයි ඔයා ගැන තීරණයක් ගන්න. ඔයා ගැන තීරණ ගන්න නම් ඔයා ගැන තොරතුරු ඕනි. ඔයා කොයි වගේ කෙනෙක්ද? එතන ගණන් ටීචර් කෙනෙක් තමයි එන්නේ. ගණන් ටීචර් කෙනෙක් ඇවිල්ලා කලින් හිටපු ගණන් ටීචර් කෙන් ඒව නැත්තම් පන්ති භාර මිස්කින් අහනවා මේ ළමයා කොහොමද? මෙයා ගැන තීරණයක් ගන්න අවශ්‍යයි. කවුරු ගැනද? ඔයා ගැන. ඔයා ගැන තීරණයක් ගන්න කලින් තීරණ ගන්න තොරතුරු අහනවා කාගෙන්ද? ඔයාගේ පන්ති භාර මිස්කින් කලින් ගණන් සර්ගෙන් කලින් ගණන් මිස්කින් තොරතුරු ඉල්ලනවා. මේ ළමයා කොහේ කෙනෙක්ද? ගිය වාර විභාග 3 කොහොමද මේ ළමයාගේ
ලකුණු තිබුණේ මේ ළමයා මොන මොන දේවල් වලට දුරවල තොරතුරු අවශ්‍යයි. එහෙනම් ළමයි ඔයා ගැන උනන්දුවක් දක්වන පාර්ශවයක් වෙච්ච අර ගණන් ටීචර්ට ඔයා ගැන තීරණයක් ගන්න පන්ති භාර ටීචර් තොරතුරු සපයනවා වගේ යම් කිසි ව්‍යාපාරයක් තියෙනවා පුතේ අපි ගමු උදාහරණයක් විදිහට සිංගර් එක. මෙන්න මේ සිංගර් එක පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. සිංගර් එකේ අයිතිකාරයා ධම්මික පෙරේරා මහත්මයා කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, තරඟකරුවෝ, ණයසැපියුම්කරුවෝ, ණයසැපියුම්කරුවෝ, ණය හිමියෝ, සැපයුම්කරුවෝ අන්න ඒ වගේ මිනිස්සුන්ට තීරණ ගන්න අවශ්‍යයි කවුරු ගැනද සිංගර් එක ගැන. අයිතිකාරයා බලනවා සිංගර් එක ගැන අයිතිකාරයට තීරණයක් ගන්න ඕනේ. එන්න ලාභ පහළ වැටීගෙන එනවා නම් මොකද වෙන්නේ? තවදුරටත් මේ බිස්නස් එක තියාගන්න නැහැ වෙන ව්‍යාපාර අවස්ථාවකට යනවා කියලා වෙල මේක විකුණලා දාලා යන්න පුළුවන් අපිට. ඒක නිසා සිංගර් එක පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන් ඉන්නවා. සිංගර් එකේ අයිතිකාරයා, කළමනාකාරයා, සේවකයා, ගණතුරුකරුවා, තරඟකරුවා, සැපයුම්කරුවා, ණය හිමියා අන්නේ මිනිස්සුන්ට තීරණ ගන්න තොරතුරු සපයන්නේ. තොරතුරු මොකක්ද? සැපයීම එහෙම නැත්නම් තොරතුරු sannivedanaya කරන්නේ. පුතේ මෙන්න මෙයා. කවුද? ගිණුම් කරන්නේ. එහෙනම් ගිණුම් කරන්නේ කියන්නේ මොකද්ද පුතේ? යම්කිසි ව්‍යාපාරයක උනන්දුවක් දක්වන පාර්ශවයන්ට මෙන්න මේ ව්‍යාපාරය ගැන තීරණ ගන්න තොරතුරු සපයන්නේ කවුද පුතේ? ගිණුම්. එහෙනම් සරලයි. එහෙනම් ගිණුම් කරන්නේ කියන්නේ මොකද්ද? කිසියම් ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. අතරමැදින් පොඩි පොඩි ඇට් කැලි දානවා. නේ? හරි. එහෙනම් ලියන්න පුතේ ඔයගොල්ලෝ ගිණුම් කරන එක ගැන ලියනවා නම් ලියන්න. ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හයියෙන් ලියන්න පුරුදු වෙන්න. මොකද ඒ ලෙවල් පේපර් එකේ ගණන් පහක් හදන්න තියෙනවාට පැය 3කින්. ඒක ඇතුලේ තියෙනවා සමාගම් ගාණක්, කවුල් ව්‍යාපාර ගාණක්, පොදු කාර්ය, ආර්ථික ආයෝජන අනුපාත, ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය දෙකකින් එකක්, පොදු කාර්ය පිරිවැය, ආයෝජන තීරණ කිව්වද? ඔව් ගිණුම් කරන සමීකරණය, කවුල් ව්‍යාපාර ගොඩක් ගණන් තියෙනවා. ඒ ගණන් ටික ඔක්කොම හදාගන්න නම් ඔය ස්පීඩ් වෙන්න ඕන. කියනවා ලියන ටික තටි පිටි ගාලා ලියන්න ඕන. ගානක් කියවනකොට ටික එමීට කියවගෙන ආවට ප්‍රශ්නයක්. නමුත් ඔයා ගණන් හදන ටික ලියන ටික පැහැදිලිව ලියන්න ඕන. මැනේජ්මන්ට් ඇකවුන්ටිං. ඔව්. මේකේ තියෙනවා මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා. අපි මාසයක් විතර මූල්‍ය ගිණුම්කරණය කතා කරගෙන ගිහිල්ලා ලබන මාසේ මැදක් වෙද්දි ලබන මාසේ අග වෙද්දි වගේ අපිට පුළුවන් වෙයි බොහෝ දුරට. අපි හිතමුකෝ ලබන මාසේ අතෑරියත් ඊළඟ මාසේ. ඒ කියන්නේ මේ මැයි මාසේ, ජූනි මාසේ නෙවෙයි ජූලි මාසේ මුල වගේ අපිට කළමනාකරණ ගිණුම්කරණය පටන් ගන්න පුළුවන් මේ පුතේ. ඒතර මැනේජ්මන්ට් ඇකවුන්ටින් එක දවසක් කතා කරගෙන යද්දී ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් මූල්‍ය ගිණුම්කරණේ තව දවසක් අපි කතා කරගෙන යනවා. අන්න ඒ විදිහට. හරිනේ? හරි. එහෙනම් ලියන්න. ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකට නැත්නම් එම ව්‍යාපාරයට අදාළ ගිණුම් කරන ඒකකයට කියලා ලියන්නකො. ගිණුම් කරන ඒකකය කියන්නේ පුතේ අපි තොරතුරු සපයන්නේ කාගේද කියලා බලනවා. ව්‍යාපාරය. ව්‍යාපාරයක් විසින් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම් කරන ඒකකයට අදාළ ගිණුම් කරන ඒකකයට අදාළ ගිණුම් කරන ඒකකයට අදාළ තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය තොරතුරු සැපයීමේ සමස්ත ක්‍රියාවලිය මෙන්න තියෙනවා ගිණුම්කරණය ලෙස හැඳින්විය හැක. ගිණුම්කරණය ලෙස හැඳින්විය හැක. මොකද පුතේ නම් ගිණුම්කරණය කියන්නේ
ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ඉන්නවා. මේ මිනිස්සුන්ට අවශ්‍යයි ව්‍යාපාරය ගැන මොනා කරන්නද? තීරණ ගන්න. මෙන්න මේ තීරණ ගන්න තොරතුරු සපයන්නේ කවුද පුතේ ගිණුම් කරන්නේ? හරි නේද? හරි. ඊළඟට තියෙනවා ගිණුම්කරණයේ අරමුණ. හරි. ගිණුම්කරණයේ අරමුණ කියලා තියෙනවා. හරි නේද? මම PDF එකෙන් පොඩ්ඩක් ෂෙයා එක නතර කරලා මම බෝඩ් එකට යනවා. එන්න. පුතේ අපිට තියෙනවා අපේ ජීවිතයේ අරමුණු. ඔයාටත් ඇති මටත් තියෙනවා. ඔයාටත් ඇති අපි ලෝකේ ඉපදෙන හැම මිනිස්සෙක්ටම අපේ ජීවිතයේ අරමුණු තියෙනවා පුතේ. ඒ අරමුණු ඇතුලේ සමහරක් කෙනෙක්ගේ අරමුණක් වෙන්න පුළුවන් මේ ලෝකෙට වැඩදායි හොඳ මිනිස්සෙක් විදිහට මේ ලෝකේ සතුටින් සාමදානෙන් ජීවත් වෙනවා නිදහසේ ජීවත් වෙන්න ඕනි කියන එක. තව කෙනෙක්ගේ අරමුණක් වෙන්නේ නැති මම හොඳ ડોක්ටර් කෙනෙක් වෙනවා හොඳ ඉංජිනේරුවෙක් වෙනවා හොඳ ව්‍යවසායකයෙක් වෙනවා. තව කෙනෙක්ගේ අරමුණක් වෙන්නේ නැති මම ගුරුවරයෙක් වෙනවා. මම කැමති ශේෂ්ත්‍රය හඹාගෙන යනවා කියලා. අන්න ඒ වගේ පුතේ අපිට අරමුණු තියනවා වගේම ගිණුම් කරන්නත් තියනවා පුතේ. අරමුණු මේ ගිණුම් කරන්නේ අරමුණු අතර අපි කතා කරනවා පුතේ ප්‍රධාන අරමුණක්. කාගේද ප්‍රධාන අරමුණ? ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ. එහෙනම් සරලයි ඊළඟ මාතෘකාව වෙන්නේ A level paper එකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න විදිහට අවුරුදු ගාණක් අහලා තියෙනවා මොකද එක දිගට ගිණුම් කරන්නේ මොකද්ද ප්‍රධාන අරමුණ. අතිශය සරලයි. මේ මොහොතේම ඔළුවට දාගන්න මේ වෙලාවෙම බැඩේ ගොඩ දාගන්න ආයේ ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න තියන්න එපා. ටියුට් එක ආවට පස්සේ ලියා ගන්න කියලා තියාගන්න එපා. වැඩ ගොඩ ගහ ගන්න එපා. මේ වෙලාවෙදි ටික මේ වෙලාවෙදිම බලා ගන්න. මේ වෙලාවෙදි කතා කරන දේවල් ටික මේ වෙලාවෙදිම ඔළුවට දාගන්න එච්චරයි. ඒක නිසා නැවත නැවතත් කියන්නේ පුතේ අපිට ආය හැරෙන්න කාලයක් නැහැ. අපිට ආය හැරිලා බලන්න කාලයක් නැහැ මේ කරපු දේවල් ගැන. අපිට තියෙන ඉදිරිය පුංචි කාලයක්. පුංචි කාලය ඇතුලේ වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒක නිසා මේ පන්තිය ඇතුලේ මේ වෙලාවේ මම දෙන දේවල් ටික මේ වෙලාවේ ඔළුවට දාගන්න. තියරි කොටස් එහෙම ආයෙ බලන්න තියාගන්න එපා. තියරි ටික මේ වෙලාවේ ඔළුවට දාගෙන අද අපි කතා කරනවා නම් පාඩම ඇතුලේ මොනවා හරි ගණක් හදනවා නම් ඒ ගාන නැවත එදාම හවස ගිහිල්ලා පන්තිය ඉවර වුණාට පස්සේ හදන්න. ඒ තේරෙන්නේ නැත්නම් ආයෙත් මේ රෙකෝඩින් එකක් මගෙන් ඉල්ලගෙන බලාගෙන ඒ ගාන හදන්න. ඒ තේරෙන්නේ නැත්නම් අර ගාන හදපු එක දිහා බලාගෙන ආයෙ හදන්න. ඒ තේරෙන්නේ නැත්නම් මට කතා කරන්න. ගාන හදාගන්න බෑ කියලා. හැබැයි පළවෙනි ගාන හදලා ඉවරුනාට පස්සේ ඒක තේරෙන්නේ නැත්නම් ගානක් හදලා ඉවරුනාට පස්සේ තේරෙන්නේ නැත්නම් අතාරින්න එපා පුතේ. ආයෙ try කරන්න. ආයෙ try කරන්න. ආයෙ try කරන්න. ඔයාට පස්වතාවක් හදද්දී හරිනේ? පස්වතාවක් හදද්දී හයවතාවක් හදද්දී වෙන්න පුළුවන් සමහර ගානක් බැලන්ස් කරගන්න පුළුවන්. සමහර ගණන් තිබ්බ පුතේ සමාගම් ගණන් වල අපි A level වල හදපු සමාගම් ගණන් ජීවිතේට බැලන්ස් වෙච්ච නැති සමාගම් ගණන් තිබුණා. අපි 3-4 පාර හැදුවා සමහර සමාගම් ගණන්. සමාගම් ගණන් 1000කට වඩා අපි A level ජීවිතය ඇතුලේ හදලා ඇති. මම තනියම නෙමෙයි. යාළුවොත් එක්ක අපිට හිටිය හොඳ සෙට් එකක්. අද වෙද්දී මේ සෙට් එක එක තැන්වල ඉන්නවා. මම ජයවර්ධනපුර කැම්පස් එකට ආවා. මගේ අනිත් යාළුවෝ කොළඹ කැම්පස් ගියා. අනිත් යාළුවෝ කැලණිය ගියා. අනිත් එක්කෙනා රුහුණේ ගියා. එක්කෙනෙක් යාපනයේ ගියා. අනිත් එක්කෙනා HND ඩිප්ලෝමාව කරලා දැන් ජොබ් එකක් කරනවා. හොඳ සෙට් එකක් හදාගන්න. පන්ති ඇතුලේ වුණත් ගැටලුවක් නැහැ. හොඳ සෙට් එකක් නිර්මාණය කරගන්න. අපේ ගිය පාර සෙට් එකක් හිටියා 21 අයියලක් කළා. ඒගොල්ලෝ 40ක් විතර එකතු වෙලා Zoom meeting එකක් දාලා පන්ති ඉවරුනාට පස්සේ ඉවර වෙච්ච ගමන් Zoom meeting එකක් ඒගොල්ලෝ දාලා විනාඩි 40න් කට් වෙනවනේ. ඒතර විනාඩි 40ක් ඒගොල්ලෝ ගණන් හදනවා ටයිම් තියලා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක ඩිස්කස් කරනවා Zoom එක ඇතුලේ. ඒ වගේ ටීම් එකක් ඔයගොල්ලෝ හදාගන්න පන්ති ඇතුලේ. මේකේ ලංකාවේ නේද? ලංකාවේ 4 දිග්භාගයම කවුද ඉන්නේ ළමයි ඉන්නවා. ඒගොල්ලෝ අතර කන්ටැක්ට් හදාගන්න ඕගොල්ලෝ. හොඳ දේවල් කරන්න. කැමති නම් මාවත් ගෲප් එකකට ඇඩ් කරගන්න ඕගොල්ලන්. ඒ කට්ටිය හදන ගණන් හදන ඒ වගේ. ඒ වගේ ඕගොල්ලෝ ෂෙයා කරගන්න. හොඳ දේවල් කරන්න. මේ රටට නැත්ති මේකනේ. හොඳ දේවල් අරින්න අනිත් හැමදේම කරනවා හොඳ දේවල් කරන්නේ නැහැ. ඒක නිසා ඔබවත් මේ රටට හොඳ දෙයක් කරන්න. මේ රටේ කවදා හරි ඔයා මරණ දවස වෙනකොට මරණයට පස්සේ ඔයා ගැන කතා කරන
මිනිස්සු කොට්ටාසයක් හදලා තියලා ඔයා මැරෙන්න. ඔයා ගැන හැමදාම කතා වෙන්න විදිහේ චරිතයක් ඔයා වෙන්න. ඒකට accountant කෙනෙක් වෙන්නම ඕනේ නැහැ, doctor කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ, manager කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. නේද? ඒකට ගුරුවරයෙක් වෙන්නම ඕනේ නැහැ. සාමාන්‍ය මිනිස්සු අපි මේ හසලක විරුවා. හසලක අපි ගියා මේ ගියස් අපි හසලක විරුවා අදටත් අපි අනුස්මරණය කරනවා. ඒ වගේ. ඒතර තව ඉන්නවා මිනිස්සු ගොඩක් නේ මහ පොළ හදලා දීපු ඒ මහත්මයා. ඒතර නිදහස් අධ්‍යාපනයේ දීපු කන්නංගර මහත්තයා. අදටත් අපි මේ මිනිස්සුන්ට ගරු කරනවා. ඒගොල්ලන්ට අපි ඒගොල්ල අපේ හිතේ තියෙන ගෞරවය භක්තිය අදටත් තියෙන මේ මිනිස්සුන් මැරිලා අවුරුදු ගාණක් ගිහිල්ලා. ඒක නිසා ඔබ මේ ලෝකෙට අවශ්‍ය පුද්ගලයෙක් වෙන්න නේ. ඔබ මේ රටට අවශ්‍ය පුද්ගලයෙක් වෙන්න. මේ රටේ අද නැත්තේ මිනිස්සු ඒ වගේ ಜಾති මිනිස්සු. ඔබ මේ රටට ඔබ ඉපදිච්ච ණයට ණය නැති මිනිහෙක් විදියට මැරෙන්න. මේ රටට වැඩ කරන්න, මහන්සි වෙන්න, කැප වෙන්න. අනේදාට ඔයාට හූ කියපු ඔයා වැඩ කරන්න පටන් ගන්නකොට හූ කියයි. රිවිෂන් ක්ලාස් එකට අද ආවට පස්සේ සමහරු කියයි කොහෙද මාස 5න් කොහෙද එහෙම රිවිෂන් ක්ලාස් එකක් කරලා ඉවරලා සිලබස් කවර් කරලා ඉවරලා ඒ ලෙවල් වලට එහෙම මේවා කරා. කියයි. ඔයා වැඩක් පටන් ගන්නකොට කියයි ඕවා කරලා කාටද හරි ගියේ. වැඩේ පටන් ගන්න. ඒක දිගට කරගෙන යන්න. එදාට මුලදී හූ කියපු, මුලදී කෑ ගහපු, මුලදී බැනපු, මුලදී පරුෂ වචන වලින් කතා කරපු මිනිස්සු ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා ඔයාගෙන් සමාව ගනි. ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා ඔයාගෙන් ජොබ් එකක් ඉල්ලයි. ඔයාගේ ඉස්සරහට ඇවිල්ලා ඔයාගෙන් උපකාරයක් උදව්වක් ඉල්ලයි. අන්නේ දවස් වෙනකම් වැඩ කරන්න. ඊට පස්සේ ඔබ මේ මිනිස්සුන්ට නැතිවම බැරි චරිතයක් වෙයි. අන්නේ දවස් වෙනකම් වැඩ කරන්න පුතේ. අපි යම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කතා කරා. හරිද? සරලයි. ඇයි පුතේ මම ගිණුම්කරණය ගැන මේ ඔයාට ලව්ව ලියුවේ? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණක් මොකද්ද? ඔය ලියුපේකම තමයි. මොකද්ද පුතේ එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ? ගිණුම්කරණ ඒකකයක්. මොකද්ද? ගිණුම්කරණ ඒකකයක්. මොකද්ද පුතේ ගිණුම්කරණ ඒකකයක් කියලා කියන්නේ? තියරි පන්තියේදී ඒවා කතා කරනවා. දැන් ආයේ කියද්දි දෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගන්නවා ව්‍යාපාරයක්. හොඳට අහගන්න මොකද්ද ගිණුම්කරණ ඒකකයක් කියන්නේ කියලා. අපි ශ්‍රී ලංකාව කියන රටේ ගිණුම්කරණය කරනවා නම් අන්නේ රට තමයි මොකක් වෙන්නේද ගිණුම්කරණ ඒකකය වෙන්නේ. අපි සිංගර් ආයතනයේ ගිණුම්කරණය, ඩයලොග් ආයතනයේ ගිණුම්කරණය, මංච් එකේ, මෙලිබන් එකේ, සොෆ්ට්ලොජික් එකේ මොකද්ද ගිණුම්කරණය කරනවා නම් අන්න ඒ කියන ව්‍යාපාරය තමයි ගිණුම්කරණ ඒකකය වෙන්නේ. මේ පන්තියේ ඉන්න අමාශගේ ගිණුම්කරණය කරනවා නම් මේ පන්තියේ ඉන්න කවුද? චලනිගේ ගිණුම්කරණය කරනවා නම්, මගේ ගිණුම්කරණය කරනවා නම්, ගෝඨාභය රාජපක්ෂගේ ගිණුම්කරණය කරනවා නම් අන්න එයා තමයි ගිණුම්කරණ ඒකකය වෙන්නේ. නම් හොඳට මතක තියාගන්න පුතේ. ගිණුම්කරණ ඒකකය කියන්නේ එක්ක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්, සංවිධානයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. අපි කාගේද ගිණුම්කරණය කරන්නේ? අන්න එයා තමයි ගිණුම්කරණ ඒකකය. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ඔයාලා ඉගෙන ගන්න ගිණුම්කරණේ උසස් පෙළ ගිණුම්කරණ ඇතුලේ අපි කතා කරන්නේ කාගේව විතරයිද? ව්‍යාපාරයේ ගිණුම්කරණ විතරයි අපි කරන්නේ. එහෙනම් ව්‍යාපාරේ තමයි ගිණුම්කරණ මොකක් වෙන්නේද? ඒකකේ වෙන්නේ. එහෙනම් ව්‍යාපාරේ තමයි මොකක් වෙන්නේද? ගිණුම්කරණ ඒකකේ වෙන්නේ. මෙන්න මේ කියන ගිණුම්කරණ ඒකකයක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් පිළිබඳව අපි කිව්වා උනන්දුවක් දක්වන පාර්ශවය ඉන්නවා කියලා. කවුද ඉන්නවා කියලා කිව්වා? උනන්දුවක් දක්වන පාර්ශවය ඉන්නවා කියලා කිව්වා. මේ මිනිස්සුන්ට අවශ්‍යයි කියලා කිව්වා පුතේ තීරණ ගැනීමට. මෙන්න මේ කියන උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු sannivedanaya කිරීම අලුත් වචනයක්. එහෙම නැත්නම් තොරතුරු සැපයීම කරන්නේ කවුද පුතේ? ගිණුම්කරණය කියලා අපි කිව්වා. එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ කිසියම් ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු sannivedanaya කිරීම, තොරතුරු සැපීම. A level paper එකේ 2022 A level paper එක ඇතුලේ පළවෙනි paper එකේ පළවෙනි ප්‍රශ්න විදිහට ඔයාගෙන් අහනවා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ, මූලික අරමුණ, ගිණුම්කරණයේ ප්‍රධාන කාර්යභාරය,
දැක්වෙන වඩාත් හොඳින් දැක්වෙන පිළිතුර වන්නේ කුමක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ, ගිණුම්කරණයේ මූලික අරමුණ, ගිණුම්කරණයේ ප්‍රධාන කාර්යභාරය, මූලික කාර්යභාරය වඩා හොඳින් දැක්වෙන පිළිතුර වන්නේ කියලා පළවෙනි ප්‍රශ්නෙට අහනවා. එහෙනම් මොකද පුතේ ඒකට උත්තරේ වෙන්න ඕනේ? ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සංනිවේදනය කිරීම. හරි නේද? හරි. පැහැදිලිද කියන එක? පැහැදිලි වෙන්න ඕන. ගිණුම්කරණයේ වෙනත් අරමුණු තියනවා පුතේ. ගිණුම්කරණය මගින් තමයි ව්‍යාපාරයක ලාභය ගණනය කරලා දෙන්නේ. මේ අවුරුද්ද ලාභය කීයද? ගිණුම්කරණය තමයි ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය හොයලා දෙන්නේ. ගිණුම්කරණය මගින් පුතේ ව්‍යාපාරයේ නෛතික අවශ්‍යතා සපුරාලනවා. EPF ETF ගෙවනවා. නේ? පඩි ගෙවනවා. එතකොට මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම කරනවා. සමාගම් පනතට අනුව ඒ දේවල්, කවුල් ආඥා පනතට අනුව ඒ දේවල්, ඒ නෛතික අවශ්‍යතාවයන් සපුරාලනවා. එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන වර්ගුණ වෙන්නේ මොකද්ද? ගිණුම්කරණ ඒකකයක් හෙවත් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සංනිවේදනය කිරීම. ලියන්න පුතේ. පොතේ ලියන්න. ලියන්න. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ කියලා ලියන්න. ඉක්මනට ලියන්න. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ කියලා ලියන්න. ගිණුම්කරණ ඒකකයක් වරහන් ඇතුලේ ව්‍යාපාරයක්. ගිණුම්කරණ ඒකකයක් වරහන් ඇතුලේ ව්‍යාපාරයක්. ළමයි ක්ලාස් එක නිකන් කනෙක්ෂන් අවුලක් වගේ පේනවද ඔයාලට? ක්ලාස් එකේ කනෙක්ෂන් අවුල් වගේ පේනවද? chat එකක් දාන්න බලන්න එහෙම අවුලක් තියෙන කට්ටිය ඉන්නවද? කනෙක්ෂන් අවුලක් වගේ පේනවද? ලියන්න එහෙනම් ගිණුම්කරණ ඒකකයක් වරහන් ඇතුලේ ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය. හයියෙන් ලියන්න ඕනේ හැමෝම. හයියෙන් ලියන්න ඕනේ. තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීමයි. ආර්ථික තොරතුරු සැපයීමයි. ළමයි අද අපේ ක්ලාස් එකට ඉස්සලා ජොයින් වෙච්ච, තියරිත් එක්ක රිවිෂන් පන්තියට ජොයින් වෙච්ච, අපේ තියරි පන්තියට ජොයින් වෙච්ච, අලුතෙන් පන්තියට ජොයින් වෙච්ච, අද දවසේ පන්තිට ආපු නැති හැමෝම දැනුවත් කිරීමක් කරන්න ඕගොල්ලන්ගේ යාළුවන්ට මෙන්න මෙහෙම රිවිෂන් ක්ලාස් එක පටන් ගත්තා. ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා. හරි නේද? හරි. ගිණුම්කරණ ඒකකයක් වරහන් ඇතුලේ ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික තොරතුරු සැපයීමයි. හරි පුතේ. ඊට පස්සේ මම එනවා ගිණුම්කරණයේ වෙනත් අරමුණු ගැන බලන්න. PDF එකට ගිණුම්කරණයේ වෙනත් අරමුණු විදිහට ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය කියන්නේ පුතේ ලාභය, ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කියන්නේ මූල්‍ය තත්ත්වය, ව්‍යාපාරයේ නෛතික අවශ්‍යතා සපුරා ගන්න කියලා කිව්ව මම උදාහරණ ටිකක් කිව්වා අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ තියෙනවා පුතේ ඇල්මක් දක්වන පාර්ශවය එහෙම නැත්නම් උනන්දුවක් දක්වන පාර්ශවය එහෙම නැත්නම් ඇල්මැති පාර්ශව කියන්නේ කවුද කියලා. කවුද පුතේ ඇල්මැති පාර්ශවය කියලා කියන්නේ? ව්‍යාපාරයේ ඒකකයක් අපි ගත්ත උදාහරණයක් සිංගර් එක, මෙල්බර්න් එක, මංචි එක වෙන්න පුළුවන් ව්‍යාපාරයක්. සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් ලෙස හඳුන්වයි. එහෙනම් ඇල්මැති පාර්ශවයන් කියලා කියන්නේ යම්කිසි ව්‍යාපාර ඒකකයක් සම්බන්ධයෙන් උනන්දුවෙන් ඉන්න කට්ටිය. හරිද? ඔයා පිළිබඳ උනන්දුවෙන් දක්වන පාර්ශවයන් ආගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඥාතියෝ අසල්වැසියෝ ගුරුවරු යාළුවෝ අන්න ඒගොල්ලෝ තමයි ඇල්මැති පාර්ශවයන් වාගේ. හරි නේද? බලාගෙන යමු උදාහරණ විදිහට තියෙනවා කලමනාකරුවන්, අයිතිකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන්. ඇල්මැති පාර්ශව සහ ඔවුන්ට අවශ්‍ය තොරතුරු ටික තියෙනවා. අයිතිකරුවන්ට ඇයි ගිණුම්කරණ තොරතුරු අවශ්‍ය වෙන්නේ? ආයෝජනයේට සරලන ප්‍රතිලාභ තියනවාද? ඉන්වෙස්ට්මන්ට් එකක් කරා ඒකට හරියන්න ප්‍රොෆිට් එකක් තියනවාද? කලමනාකරුවෝ තමයි තීරණ ගන්නෙ. ගත්ත තීරණ සාර්ථකයිද? ඊට පස්සේ සේවකයෝ තමයි වැඩ කරන්නේ.
රැකියාව සුරක්ෂිතයිද? දැන් මේ දවස්වල තියෙන බරපතල ප්‍රශ්නයක් රාජ්‍ය සේවකයන්ට එම රැකියාව සුරක්ෂිතයිද? සමහරුන්ට කියනවා ගෙදර ඉන්න මේ එන්න ඕනේ අපි ටිකක් ඇවිල්ලා ආපුවම ඇති ඔයාද ගෙදර ඉන්න කියනවා. දැන් සේවකයා හිතනවා අපෝ රැකියාව සුරක්ෂිතයිද? හරි. sorry. රාජ්‍ය ආයතන ආදායම් දෙපාර්තමේන්තුව හරියට බදු ගෙවනවාද කියලා බලා ගන්න. ගනුදෙනුකරුවෝ වගකීම් සහතික ඉටු කරනවාද? ෆෝන් එකක් එහෙම ගත්තට පස්සේ අවුරුද්දක්වත් කඩේ ඇරලා තියෙන්න ඕනනේ. අවුරුද්දක වොරන්ටියක් දුන්නා නම් වගකීම් සහතික ඉටු කරන්න පුළුවන් හොඳ පැවැත්මක් තියනවාද? ණය හිමියෝ හරියට සල්ලි ටික ආපහු ලැබෙනවාද? විගණකවරු පරීක්ෂකවරු ශිෂ්‍යයෝ මේගොල්ලන්ට අවශ්‍ය ව්‍යාපාර පිළිබඳව හරියට මේ මිනිස්සු වැඩ ටික කරගෙන යනවාද? තව තියෙන්න පුළුවන් පාර්ශවයන්. තොරතුරු තීරණ ගන්න පුතේ අපිට ඕනි තොරතුරු තීරණ ගන්න අපිට අවශ්‍යයි මොනවාද? තොරතුරු මොනවාද තොරතුරු කියලා කියන්නේ? යම්කිසි තීරණයක් ගන්න ඵලදායී විදිහට පාවිච්චි කරන්න පුළුවන් යම් සිද්ධියකට අදාළ මොනවා හරි දේවල් ටිකක්. මොනවාද පුතේ තොරතුරු කියන්නේ? තීරණයක් ගන්න ඵලදායීව පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි සිද්ධියකට අදාළ දත්ත ටිකකට අපි කියනවා පුතේ තොරතුරු කියලා. මෙන්න මේ තොරතුරු අපි කොටස් දෙකකට බෙදනවා. ප්‍රමාණාත්මක සහ ප්‍රමාණාත්මක නොවන තොරතුරු විදිහට. ප්‍රමාණාත්මක තොරතුරු කියලා කියන්නේ අපිට ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න පුළුවන්. නමුත් පුතේ ප්‍රමාණාත්මක නොවන තොරතුරු කියලා කියන්නේ ප්‍රමාණය අපිට මෙච්චරයි කියලා කියන්න බෑ. ව්‍යාපාරයේ පිහිටි සුන්දරත්වය ව්‍යාපාරයේ තියෙන සුන්දරත්වයේ ප්‍රමාණය මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. නමුත් ව්‍යාපාරයේ ඉඩම පර්චේස් 10යි කියලා අපිට කියන්න පුළුවන්. ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 2යි කියලා අපිට ප්‍රමාණය කියන්න පුළුවන්. ප්‍රමාණාත්මක තොරතුරු අපි බෙදනවා පුතේ ගිණුම් කරන තොරතුරු සහ ගිණුම් කරන නොවන තොරතුරු විදිහට. එහෙනම් ඒකෙදි අපි ගන්න ගිණුම් කරන තොරතුරු ටික විතරයි. මොකද අපි මේ විෂයේදී කතා කරන්නේ ගිණුම් කරන තොරතුරු ටිකක් විතරක් හින්දා. එහෙනම් ගිණුම් කරන තොරතුරු අපි බෙදනවා කොටස් දෙකකට. මූල්‍යමය තොරතුරු සහ ගණකාදීකරණ තොරතුරු කියලා. හරිනේ? මූල්‍යමය තොරතුරු සහ ගණකාදීකාරී තොරතුරු. එහෙම නැත්නම් මූල්‍යමය තොරතුරු සහ කළමනාකරණ තොරතුරු සමා වෙන්න. මූල්‍ය ගණකාදීකරණේ කළමනාකරණ ගණකාදීකාරය. එහෙනම් පුතේ අපි බෙදනවා මොකක්ද? ගිණුම් කරණය කොටස් කීයකටද? දෙකකට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය වශයෙන්. හොඳට අහගන්න පුතේ. ඒ වගේ පේපර් එකේ මේක චෙක් වෙන්න පුළුවන් තැනක්. හොඳට බලා ගන්න. හරිනේ? හොඳට අහගන්න. දැන් 22 A level එහෙම ලියනවා නම් පුතේ දැන් පාඩම් කරන්න එහෙම අද දවසවත් පටන් ගන්න ඕන. හරිනේ? අද දවසේ පටන් ගන්න බලන්න. කවද A level exam තියෙනවා කිව්වේ. තියෙන දවසට කලින් දවස් වෙනකම් දවස් කීයක් තියෙනවද කියලා බලන්න. අපි ගිය අවුරුද්ද නම් plan එකක් දුන්නා golden plan A කියලා. golden plan A එකක් දුන්නා අන්තිම දවස් 100. අන්තිම දවස් 100 කොහොමද plan කරන්නේ අනෙක් subject එකත් එක්ක? කොහොමද වැඩ balance කරගෙන වැඩ කරන්න කියලා අපි ගිය පාර plan එකක් දුන්නා. මේ පාරත් ඕගොල්ලෝ හරියට මාත් එක්ක වැඩ ටික කරගෙන යනවා නම් කියන දේවල් ටික හරියට කරනවා නම් පාඩම් කරන් යන්න කොහොම පාඩම් කරන් යනවා නම් ගණන් හදන්න කොහොම හදනවා නම් මාත් එක්ක ගණන් හදමු කිව්වොත් මාත් එක්ක ගණන් හදනවා නම් තනියම ගණන් හදන්න කිව්වොත් තනියම ගණන් හදනවා නම් මම කියන දේ ආනවා නම් මම කියන වැඩ ටික කරනවා නම් මේ පාරත් ඔයාලට මම plan එකක් දෙනවා. එහෙම නැත්නම් මම plan එක දෙන්නේ නෑ මේ අවුරුද්දේ. හරි පුතේ. ගිණුම්කරණය අපි බෙදනවා ළමයි කොටස් දෙකකට. පළවෙනි එක තමයි මූල්‍ය ගිණුම්කරණය, දෙවෙනි එක තමයි කළමනාකරණ ගිණුම්කරණය. සරලයි කතන්දරේ. ගිණුම්කරණේ කොටස් දෙකයි මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. නේද? accounting class එකකට theory class එකකට ගියපු මුල් දවස්වල මේවා කතා කරන්න ඇති හෝ ගාලා. ඉස්කෝලේ ඔයාලා ඉස්කෝලේට ගිහපු පළවෙනි පීරියඩ් ටික ඇතුලේ පළවෙනි මාසේ පීරියඩ් ටික ඇතුලේ මූල්‍ය ගිණුම්කරණය යනු කළමනාකරණ ගිණුම්කරණය යනු කියලා කතා කරන්න ඇති පුතේ. නේද? එතකොට අද දවසේදී මම මූල්‍ය ගිණුම්කරණය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඔයාලට කරනවා ෂෝට් නෝට් එකක්. කළමනාකරණ ගිණුම්කරණය ගැන ෂෝට් නෝට් එකක් දෙනවා. මොකද ඉදිරියේදී ඔයගලන්ට ඕන වෙන්න පුළුවන් හින්දා. හරි නේද පුතේ? හොඳට මතක තියාගන්න.
මූල්‍ය ගිණුම්කරණය අපෙන් අහන්නේ නැහැ. මූල්‍ය ගිණුම්කරණය යන්නේ කවරක් අදහස් වේද කියලා රචනාවක් ලියන්න කියලා අහන්නේ නැහැ. ඒක නිසා අපිට මතක තියාගන්න පුළුවන් විදිහට මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් ලියමු. අහගන්න පොතේ. මෙන්න මේ යම්කිසි ව්‍යාපාරයකට අදාළව අතීත ගනුදෙනු මොන ගනුදෙනුද පුතේ? මොන ගනුදෙනුද පාවිච්චි කරන්නේ? අතීත ගනුදෙනු. මූල්‍ය ගිණුම්කරණය තියෙන්නේ මොන ගනුදෙනු විතරයිද? අතීත ගනුදෙනු. අතීත ගනුදෙනුයි සිද්ධි. අතීත ගනුදෙනුවක් වෙන්න පුළුවන්, සිද්ධියක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ව්‍යාපාරයකට අදාළ වෙන්න ඕන. ව්‍යාපාරයේ තොගයක් විකුණනවා, අතීතේ වික්කා. ව්‍යාපාරයේ ණයගැතියෙක් මුන්වත් වෙනවා, අතීතේ. ව්‍යාපාරය ඉඩමක් මිලදී ගන්නවා, ගත්තා අතීතයේදී. මෙන්න මේ කියන කිසියම් ව්‍යාපාරයක අතීත ගනුදෙනු හා සිද්ධිවලට අදාළ තොරතුරු තියෙනවා පුතේ. තොරතුරු අතීත මම මේක ලියාගෙන යනවා, මේ පැත්තට දිගට ලියාගෙන යනවා. මූල්‍ය ගිණුම්කරණයේ අංක 1 විදිහට මෙතන දාලා මෙතන 2 එහෙම නැත්නම් ලියන්න දෙන්නේ අංක 1. කිසියම් ව්‍යාපාරයක අතීත ගනුදෙනු හා සිද්ධිවලට අදාළ තොරතුරු අපිට තීරණ ගන්න සුදුසු ආකාරයට ගැනීමට සුදුසු ආකාරයට. හැබැයි පුතේ මෙන්න මේ ගන්න තීරණ අනිවාර්යයෙන්ම ආර්ථික තීරණ වෙන්න ඕනේ. ඉතින් කතා කරනවා මොනවාද ආර්ථික තීරණ කියලා. අපලහ ගන්න. කිසියම් ව්‍යාපාරයකට අදාළ ගනුදෙනු හා සිද්ධි කිසියම් ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධි වලට අදාළ තොරතුරු තීරණ ගන්න සුදුසු විදිහට. අපලහ ගන්න. තීරණ ගන්න සුදුසු විදිහට. මොන තීරණ ගන්න? ආර්ථික තීරණ ගන්න සුදුසු විදිහට. ආර්ථික තොරතුරු ගන්න සුදුසු විදිහට සකස් කරන්න ඕනි අපි. සකස් කර අන්න ඒව ටික හොඳට හගන්න. ඒව ටික බාහිර පාර්ශවයන් වෙත මොනා කිරීමද? ඉදිරිපත් කිරීම තමයි පුතේ මොකක් කියලා කියන්නේ? මූල්‍ය ගිණුම්කරණය කියලා කියන්නේ. සරලයි. අට්ටම සරලයි. ඒනම් පුතේ ඔයාලට එක දෙයක් තේරෙන්නේ නැති. මොකද්ද? බාහිර පාර්ශවයන් කියලා කතන්දරයක් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ආර්ථික තොරතුරු කියලා දෙයක් තේරෙන්නේ නැති. ගනුදෙනු හා සිද්ධි අතීත කියලා තේරෙන්නේ නැති. සරල දේවල් ටිකක් අහගන්න. එහෙනම් මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකද්ද? කිසියම් ව්‍යාපාරයකට අදාළ අතීත ගනුදෙනු හා සිද්ධි. කිසියම් ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධි වලට අදාළ තොරතුරු. සිද්ධි වලට අදාළ තොරතුරු. තීරණ ගන්න සුදුසු විදිහට. මොන තීරණද? ආර්ථික තීරණ. ආර්ථික තීරණ කියලා කියන පොතේ මුදලින් මනින්න පුළුවන්. මුදලින් මෙච්චරයි කියලා ආර්ථික තොරතුරක් කියලා කියන්නේ මුදලින් මැනිය හැකි තොරතුරක්. එහෙනම් ආර්ථික තීරණයක් කියලා කියන්නේ අනිවාර්යෙන් ඒක මුදලින් මැනිය හැකි දෙයක් වෙන්න ඕන. ලාභය කීයද කියලා හොයාගන්න. මූලදත්ත කීයද කියලා හොයාගන්න. මුදල් ප්‍රවාහය, වත්කම් කොච්චරද, වගකීම් කොච්චරද, හිමිකම් කොච්චරද, ඉක්ුණුම් ආදායම කොච්චරද, මෙහෙයුම් වියදම් වල බෙදා හැරීම් වියදම් කොච්චරද, බොළඳයි කීයක් කපා හැරියද, ප්‍රත්‍යය ගන්න අලාභේ ප්‍රත්‍යය ගන්න අතිරික්තේ කොච්චරක් තිබුණද, හානි කරන අලාභ කොච්චරක් තිබුණද? අන්න මුදලින් මැනිය හැකි තොරතුරු, ආර්ථික තොරතුරු. මෙන්න මේ විදිහට තීරණ ගන්න සුදුසු විදිහට සකස් කරලා බාහිර පාර්ශ්වයන් ඉදිරිපත් කිරීම අපි කියන මොන ගිණුම්කරණද? මූල්‍ය ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? මම අංක 2 දාලා ලියනවා. කළමනාකරණ ගිණුම්කරණය. පුතේ මේකෙදි අපි කතා කරන්නේ හරිනේ? මේකෙදි අපි කතා කරන්නේ කිසියම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අපි හරිනේ? අපි පුතේ මේකෙදි ගන්නවා අතීත තොරතුරු සහ වර්තමාන තොරතුරු. sorry වර්තමාන නෙමෙයි පුරෝගතන තොරතුරු කියන නාගත. අතීත සහ පුරෝගතන තොරතුරු. පුරෝගතන. හරිනේ? හොඳට අහගන්න පුතේ මේවා. හොඳට අහගන්න. පැටලෙන්න පුළුවන් මේවා හොඳට අහගන්න. කිසියම් ව්‍යාපාරයක අතීත සහ පුරෝගතන තොරතුරු. පුරෝගතන තොරතුරු කියන්නේ පුතේ අනාගත තොරතුරු, ඇස්තමේන්තුගත තොරතුරු. පුරෝගත තොරතුරු කියලා කියන්නේ අනාගත තොරතුරු එහෙම නැත්නම් ඇස්තමේන්තුගත තොරතුරු. මේවා පුතේ
අපේ ව්‍යාපාරේ ඉන්නවා කලමනාකරන මට්ටම්. කවුද ඉන්නේ කලමනාකරන මට්ටම්? ඒ කියන්නේ ඉහළ පෙළ කලමනාකාරීත්වය, මැද පෙළ කලමනාකාරීත්වය, පහළ පෙළ කලමනාකාරීත්වය කියලා කලමනාකරන මට්ටම් තියෙනවා. මෙන්න මේ කියපු අතීත සහ පුරෝගතන තොරතුරු මෙන්න මේ කියන කලමනාකරන මට්ටම් වලට ඕනි විදිහට සැලසුම් කිරීම. ඒ වගේම මේවා පාලනය කිරීම. තීරණ ගැනීම. මොකද්ද? සැලසුම් කිරීම, පාලනය කිරීම, මොනවා කිරීමද? තීරණ ගැනීම. වගේ වගකීම් ඉටු කරන්න පුළුවන් විදිහට මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු සැපයීම. මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු. පුතේ මේ මූල්‍ය කියලා කියන්නේ ආර්ථික තොරතුරු වලට. එහෙනම් මූල්‍යමය නොවන කියලා කියන්නේ ආර්ථික නොවන තොරතුරු. හොඳට බලා ගන්න මේ. බලා ගන්න. කිසියම් ව්‍යාපාරයක අතීත හා පුරෝගතන තොරතුරු කියන්නේ අතීත තොරතුරු, ඒ වගේම අනාගත ඇස්තමේන්තුගත තොරතුරු. කලමනාකර කරන මට්ටම් වලට අවශ්‍ය විදිහට සැලසුම් කරන්න, පාලනය කරන්න සහ තීරණ ගන්න මූල්‍යමය සහ මූල්‍යමය නොවන තොරතුරු. එහෙනම් පුතේ කලමනාකරන ගිණුම්කරණයේ මූල්‍ය සහ මූල්‍යමය නොවන තොරතුරු ಜಾති දෙකම තියෙනවා. නමුත් මූල්‍ය ගිණුම්කරණ තියෙන්නේ මොන තොරතුරු විතරයිද? ආර්ථික තොරතුරු කියන්නේ මොන තොරතුරුද? මොන තොරතුරුද? මූල්‍යමය තොරතුරු විතරයි. හොඳට මතක තියාගන්න. හරියද? ඔන්න පුතේ නිර්වචන දෙක. එහෙනම් අපිට පුළුවන් මූල්‍ය ගිණුම්කරණයයි කලමනාකරන ගිණුම්කරණයයි කොටස් කීයකට කඩන්නද? දෙකකට කඩන්න පුළුවන්. මූල්‍ය ගිණුම්කරණය අපිට අඳුර ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පුතේ මම ඔයාලගෙන් අහනවා හිතින් උත්තර දෙන්න. මයික්‍රොෆෝන් කරලා උත්තර දෙන්න ඕන නෑ, අවශ්‍යතාවයක් නෑ මේ පාඩමේ. හිතින් උත්තර දෙන්න. මූල්‍ය ගිණුම්කරණේ තියෙන්නේ පුතේ මොන තොරතුරු විතරයිද? මොන තොරතුරුද? අතීත තොරතුරු විතරයි. අතීත තොරතුරු පමණයි. ඒ කියන්නේ ඓතිහාසික තොරතුරු විතරයි. නමුත් කලමනාකරන ගිණුම්කරණේ අතීත තොරතුරු වගේම පුරෝගතන තොරතුරු තියෙනවා. එහෙනම් අතීත තොරතුරු මෙන්ම පුරෝකතන තොරතුරු තියෙනවා. ඊට පස්සේ මූල්‍ය ගිණුම්කරණේ පුතේ හොඳට අහගන්න මෙන්න මේ කතන්දරේ පැටලෙන තැනක් 2020 A level paper එකත් මේක චෙක් කරලා තිබුණා. මාකින් එකේ උත්තරයක් තිබුණා පුතේ. ඒක 100% නිවැරදි පිළිතුරක් නෙමෙයි. ඒක නිසා පැටලෙන තැන් මේ බලා ගන්න. පුතේ මෙන්න මේ කියන මූල්‍ය ගිණුම්කරණය මම වරක් කතා කරනවා ඔබ තව චුට්ටකින්. මෙන්න මේ කියන මූල්‍ය ගිණුම්කරණය පුතේ කියනවානේ බාහිර පාර්ශ්වයන් ඉදිරිපත් කිරීම කියලා. මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි බාහිර පාර්ශ්වයන් වෙත මෙන්න මේ ආර්ථික සුදුසු ආකාරයට තොරතුරු සකස් කරලා ඉදිරිපත් කිරීම. පුතේ මේකේ බාහිර පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කරනවා තමයි. නමුත් මෙන්න මේ කියන මූල්‍ය ගිණුම්කරණය මගින් බාහිර පාර්ශ්වයට වගේම ව්‍යාපාරය තුළ ඉන්න අභ්‍යන්තර පාර්ශ්වයන් එහෙම නැත්නම් කලමනාකරන මට්ටම් වලට කලමනාකරුවන්ට තොරතුරු සපයනවා. එහෙනම් පුතේ බාහිර පාර්ශ්වයන්ට වගේම අභ්‍යන්තර පාර්ශ්වයන්ට තොරතුරු මොනා කරනවද? සැපයීම කරනවා. මෙයා කවුද? මූල්‍ය ගිණුම්කරණය. නමුත් පුතේ හොඳට මතක තියාගන්න කලමනාකරන ගිණුම්කරණය මගින් තොරතුරු සපයන්නේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට විතරයි. අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක් තොරතුරු සපයන්නේ. අභ්‍යන්තර පාර්ශ්වයන් විදිහට පුතේ අපි සාමාන්‍යයෙන් සීමා සහිත පොදු සමාගමක අභ්‍යන්තර පාර්ශ්වය විදිහට අපි හඳුනාගන්නේ මෙන්න මේගොල්ලෝ. කවුද? කලමනාකරුවෝ. එහෙනම් පුතේ කලමනාකරුවන්ට විතරයි කවුරු තොරතුරු සපයන්නේද? කලමනාකරන ගිණුම්කරණයෙන් තොරතුරු සපයන්නේ මූල්‍ය ගිණුම්කරණය මගින් කලමනාකරුවන්ට වගේම බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයනවා. පුතේ මෙන්න මේ කියන මූල්‍ය ගිණුම්කරණය මගින් සපයන තොරතුරු කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා තමයි තොරතුරු සපයන්නේ. ඒ කියන්නේ මාසයකට සැරයක් තමයි මොනවා හදන්නේ? ආදායම් ප්‍රකාශ හදන්නේ. අවුරුද්දකට සැරයක් තමයි මූලදත්ත ප්‍රකාශ හදන්නේ. අවුරුද්දකට සැරයක් මුදල් ප්‍රවාහ ප්‍රකාශ. කාර්තුවකට සැරයක්
මාස 3කට සැරයක් තමයි අපි ගිණුම් හදන්නේ. නමුත් පුතේ කළමනාකරන ගිණුම්කරණය මගින් තොරතුරු සපයන්නේ කළමනාකරුවන්ට ඕනි වෙලාවට කළමනාකාරීත්වයට අවශ්‍ය වූ විට. ඊතන කළමනාකාරීත්වයට මාසයකට සැරයක් තොරතුරු ඕනි කියලා කියනවා. එහෙනම් කළමනාකරන ගිණුම්කරණය බැඳලා ඉන්නවා මාසයකට සැරයක් කාට තොරතුරු සපයන්නේ? කළමනාකාරීත්වයට තොරතුරු සපයන්නේ. කළමනාකරුවෝ කියලා කියන අපිට දවසකට සැරයක් ඕනි තොරතුරු. අපිට පැයකට සැරයක් ඕනි. අපිට විනාඩියකට සැරයක් ඕනේ තොරතුරු කියලා. අන්න ඒගොල්ලෝ ඉල්ලන විදිහට කළමනාකාරීත්වයට අවශ්‍ය වෙන හැම වෙලාවකදීම කළමනාකරන ගිණුම්කරණය බැඳලා ඉන්න අපිට තොරතුරු සපයන. නමුත් මූල්‍ය ගිණුම්කරණය එහෙම බෑ අපිට. මූල්‍ය ගිණුම්කරණය සපයන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා පමණයි. ඊට පස්සේ පුතේ ගිණුම්කරණයේ තියෙනවා ගිණුම්කරන ප්‍රමිත පටල ගන්න එපා. ප්‍රමිති කියලා කියන්නේ BS වල තියෙනවා ප්‍රමිති. ගිණුම්කරන ප්‍රමිත තියෙනවා. ඒ වගේම ගිණුම්කරන සංකල්ප තියෙනවා. ගිණුම්කරණයේ තියෙනවා විවිධ නීති රීති. ගිණුම්කරණයේ තියෙනවා විවිධ සම්ප්‍රදායන්. මෙන්න මේවා මූල්‍ය ගිණුම්කරණයේ මගින් අනුගමනය කරනවා. පුතේ. මේවා යොදා ගන්නවා. නමුත් පුතේ කළමනාකරන ගිණුම්කරණය මෙන්න මේ කියන ප්‍රමිත සංකල්ප සම්ප්‍රදායන් අනුගමනය කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයයි කළමනාකරන ගිණුම්කරණයයි අද දවසේදී කතා කරා අපි. මූල්‍ය ගිණුම්කරණය මොකද්ද නිර්වචනය කළමනාකරන ගිණුම්කරණය අපි දැන් දන්නවා. ඒ දෙකේ වෙනස්කම් දන්නවා. මූල්‍ය ගිණුම්කරන තොරතුරු සපයන්නේ මොන තොරතුරු විතරයිද? අතීත තොරතුරු විතරයි. නමුත් කළමනාකරන ගිණුම්කරණය අතීත තොරතුරු වගේම පුරෝකථන තොරතුරු හෙවත් අනාගත තොරතුරු ඇස්තමේන්තුගත තොරතුරු සපයනවා. ඒ වගේම මූල්‍ය ගිණුම්කරණය මගින් බාහිර පාර්ශවයන්ට වගේම අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු සපයනවා. නමුත් පුතේ කළමනාකරන ගිණුම්කරණය අභ්‍යන්තර පාර්ශවයන් හෙවත් කළමනාකරුවන්ට විතරයි තොරතුරු සපයන්නේ. මූල්‍ය ගිණුම්කරණය කිසියම් කාල පරිච්ඡේදයක් සඳහා තමයි තොරතුරු සපයන්නේ. නමුත් පුතේ කළමනාකරන ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට අවශ්‍ය වෙන හැම මොහොතකදීම බැඳලා ඉන්නවා කළමනාකරන ගිණුම්කරණය තොරතුරු සපයන්න. මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම්කරණයට අදාළ ප්‍රමිත සංකල්ප නීති රීති සම්ප්‍රදායන් වගේ දේවල් එකතු කරගෙන ඒවට අනුකූලව තමයි මූල්‍ය වාර්තා පිළියෙල කරන්නේ. නමුත් පුතේ කළමනාකරන ගිණුම්කරණයේදී ඒ වගේ ප්‍රමිත සංකල්ප වගේ දේවල් පාවිච්චි කරන්නේ සරලයි මහලුකු දේවල් නෙමෙයි. PDF එකකින් අපි බලාගෙන යන්න චුට්ටක්. මේවා ලියන්න ඕනේ නැහැ. හරිනේ? හරි. මූල්‍ය ගිණුම්කරණය තියෙනවා, කළමනාකරන ගිණුම්කරණය තියෙනවා. මූල්‍ය සහ කළමනාකරන ගිණුම්කරණ අතර වෙනස්කම් තියෙනවා. ඓතිහාසික තොරතුරු කියන්නේ පුතේ අතීත තොරතුරු වලට ඓතිහාසික සහ පුරෝගතන තොරතුරු කියන්නේ අතීත සහ අනාගත තොරතුරු. බාහිර අභ්‍යන්තර පාර්ශවයන් තොරතුරු සපයයි. අභ්‍යන්තර පාර්ශවයට පමණක් තොරතුරු ඉදිරිපත් කරයි. කිනුම් කාල පරිච්ඡේදයක් සඳහා තොරතුරු සපයයි. කළමනාකාරයට අවශ්‍ය වෙන අවස්ථාවන්දී තොරතුරු ඉදිරිපත් කරයි. මේ දින පුතේ සිලබස් එකේ තිබ්බ ටික ඒ විදිහටම අරගෙන. ගිණුම් කරන සංකල්ප නීති රීති සම්ප්‍රදායන් ගිණුම් කරන ප්‍රමිතිය යොදාගනි. ගිණුම් කරන සංකල්ප නීති රීති ගිණුම් කරන ප්‍රමිතිය අදාළ නොවේ. හරි නේද? ඊට පස්සේ පුතේ තියෙනවා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය සහ කළමනාකරන ගිණුම් කරන ක්‍රියාවලිය. ඔය දේවල් නම් අපි අද දවසේදී පාඩමේදී කතා කරන්නේ නැහැ. ගිණුම් කරන පරිසරයත් ඔයගොල්ලෝ බලා ගන්න ඔයගොල්ලෝව දන්නවා. හරි නේද? ගිණුම් කරන පරිසරය කියන්නේ මොකක්ද? මොකක්ද ගිණුම් කරන පරිසරය කියන්නේ? ව්‍යාපාරික ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය ගිණුම් කරන පරිසරය ඒවා පහත පරිදි වර්ග කරන්න පුළුවන් ආර්ථික හා දේශපාලන සමාජ හා සංස්කෘතික නෛතික ශිල්පීය හා වෘත්තීය තාක්ෂණික වශයෙන් ඒවා කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ මේ දේවල් ටික ඒවට අදාළ උදාහරණ ටිකෙම අපි ටියුට් එකේ දීලා තියෙනවා ටියුට් එක ආවට පස්සේ ඒ ටික පොඩ්ඩක් කියව ගන්න අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි ඔන්න පුතේ මතක තියාගන්න කියලා කියනවා හරිනේ මතක තියාගන්න කියලා ඔයාලට වැඩක් කතන්දරයක් මම ඔන්න කියනවා. ඒකෙදි කියනවා මූල්‍ය මිනුම් සංකල්පය. හරිනේ? හරි. අපි කතා කරමු. එන්න. මේව මතක තියාගන්න දැම්මම ඔළුවට දාගන්න පුතේ.
අතීත තොරතුරු තියෙන්නේ කාගේ විතරයිද? මූලික ගිණුම් කරලා තියෙන අතීත තොරතුරු විතරයි. නමුත් අතීත සහ අනාගත තොරතුරු කියන ಜಾති දෙකම කළමනාකරණ ගිණුම් කරන්නේ තියෙනවා. අන්න දැක්කද? ගිණුම් කරන ප්‍රමිත හා සංකල්ප පාවිච්චි කරන්නේ මූලික ගිණුම් කරන විතරයි. කළමනාකරණ ගිණුම් කරන ඒවා අදාළ කරගන්නේ නැහැ. අභ්‍යන්තර බාහිර දෙගොල්ලටම තොරතුරු සපයනවා මූලික ගිණුම් කරන්නේ. නමුත් කළමනාකරණ ගිණුම් කරන එහෙම තොරතුරු සපයන්නේ නැහැ. කළමනාකරුවන් හෙවත් අභ්‍යන්තර පාර්ශවයන්ට විතරයි තොරතුරු සපයන්නේ. ඔන්න ඔය දේවල් ටික ඔළුවේ තියාගන්න. දැන් අද ගිහිල්ලා රැට ආයේ මතක් කරගන්න. මොනවාද අපි අද කතා කරේ? මොන වගේ දේවල්ද අපි අද සාකච්ඡා කරේ කියලා. සමහරවිට කරන්ට් එක එහෙම කට් වෙනවා ඇති. ළමයි කීප දෙනෙක් ක්ලාස් එකෙන් ලෙෆ්ට් වෙලා අතර එකපාර ඩුම් දාලා යනවා. මම හිතන විදිහට කරන්ට් මොන හරි ප්‍රශ්නයක් ඇති, කනෙක්ෂන් ප්‍රශ්න ඇති. හරි මම රෙකෝඩින් එකක් දානවා. ක්ලාස් එකට ෆුල් ටයිම් සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමෙක් හේතුව කියලා මගෙන් රෙකෝඩින් එක ඉල්ල ගන්න. හරි නේද? හරි. අපි යනවා පිටු අංක 7 තියෙනවා ෂූට් එක නැතුව ඇති ඔයාලා ගාව මූල්‍ය මිනුම් සංකල්පය. මොකද පුතේ සංකල්පේ නම මූල්‍ය මිනුම් සංකල්පය. සරලයි. පුතේ මූල්‍ය මිනුම් සංකල්පය කියන සංකල්පය අපි ඔයාලගේ ගිණුම් කරන සංකල්ප කියලා ටියුට් එක මේ වෙලාවේ මගේ අතේ නෑ. ගිණුම් කරන සංකල්ප කියලා අපි පාඩමක් කතා කරනවා. අන්නේ පාඩම ඇතුලේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ කියන මූල්‍ය විනුම් සංකල්පය කියන්නේ මොකක්ද කියලා කතා කරනවා. දැන් හොඳට අහගන්න වෙන මේ කතන්දරේ. මූල්‍ය විනුම් සංකල්පෙදී සරලවම කියවෙන්නේ පුතේ මූල්‍ය විනුම් සංකල්පෙදී අපි අපේ ගිණුම් කරන ක්‍රියාවලියට ඇතුළත් කරගනු ලබන්නේ මුදලින් මැනිය හැකි තොරතුරු පමණයි. හොඳට අහගන්න. කවුද කියන්නේ පුතේ මුදලින් මැනිය හැකි තොරතුරු පමණක් ගිණුම් කරන ක්‍රියාවලියට භාජනය කරනවා කියලා? කවුද කියන්නේ මූල්‍ය විනුම් සංකල්ප? මූල්‍ය විනුම් සංකල්පය කියනවා ඕගොල්ලෝ ඕගොල්ලෝ ගිණුම් කරන ගිණුම් කරන කියන්නේ අපි කියන්නේ ක්‍රියාවලියක් කියලා. ගිණුම් කරන ක්‍රියාවලියට යම්කිසි තොරතුරක් දානවද, යම්කිසි ගනුදෙනුවක් සිද්ධියක් ඇතුළත් කරනවාද, එන්නේ කියන ගනුදෙනුව හා සිද්ධිය එහෙම නැත්නම් එන්නේ කියන ගිණුම් කරන තොරතුර මුදලින් මනින්න පුළුවන් නම් විතරක් ගිණුම් කරන ක්‍රියාවලියට දාන්න. කවුද කියන්නේ? මූල්‍ය විනුම් සංකල්පේ. මම උදාහරණයක් ගන්නවා. ගනුදෙනුවක් වෙනවා පුතේ ඉඩමක් මිලදී ගන්නවා. ඉඩමක් මිලදී ගැනීම රුපියල් ලක්ෂයයි. මේක පුතේ මුදලින් මැනිය හැකිද? මුදලින් මනින්න පුළුවන් රුපියල් කීයද? ලක්ෂයයි. තව උදාහරණයක් මම දෙනවා. උදාහරණ අංක 2 විදිහට. ව්‍යාපාරයේ ඉන්න සේවකයන් ගාන 60යි. පුතේ මෙන්න මේ 60 සේවකයෝ 60යි ප්‍රමාණය 60යි. සේවකයෝ 60 මුදලින් මනින්න පුළුවන්ද දැයි? මුදලින් මනින්න බෑ. මුදලින් මනින්න බැරි නම් ගිණුම් කරන ක්‍රියාවට දාන්න බෑ. එහෙනම් හොතර මතක තියාගන්න මුදලින් මැනිය හැකි ගනුදෙනු හා තොරතුරු විතරයි. මොකටද දාන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුළට අපි ඇතුළත් හොතර මතක තියාගන්න. මුදලින් මනින්න පුළුවන් නම් විතරයි ඒ ටික අපි ගිණුම් කරන ක්‍රියාවලියට ඇතුළට දාන්නේ. එච්චරයි. සරලයි. මහ ලොකු දේවල් නෙමෙයි. හරි. ෂෝට් ටාගට්ස් වල අහනවා පුතේ ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ. හරිනේ? මේක හොඳට මතක තියාගන්න. පුතේ මුදලින් මනින්න බැරි කිසිම ගනුදෙනුවක්වත් සිද්ධියක්වත් අපි මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියට ඇතුළ භාජනය කරන්නේ නැහැ. ෂෝට් ටාගට්ස් අංක 1 සහ 2 ඒ වගේම අංක 3 අංක 1 2 3 අතිශය වැදගත් ළමයි. හරිනේ? මම මේක කියලා දෙන්නම් පැහැදිලි කිරීමක් එක්ක මම මේක කියලා දෙන්නම්. ඔයගොල්ලෝ හොඳට අහගන්න. අපිට ගිණුම් කරන සමීකරණ පාඩමෙත් පළවෙනි තියරි කොටස් ටිකක් කරන්න පුළුවන් වෙයි. ඉන්න ළමයි ගාන අනුව බලලා නේද? කරන්ට් එහෙම ගොඩක් කටට ගිහිල්ලා තිබුණොත් එහෙම අපි ඊළඟ දවසට ඒක තියලා අද දවසේ
වැඩ කටයුතු ටික ඉවර කරමු. ඉස්සෙල්ලා බලමු අපි කී දෙනෙක් ජොයින් වෙලා ඉන්නවද කී දෙනෙක් ඉන්නවද කියලා. හරි. පවුනේ අපරාධනේ හොඳ නැහැ නේ යාළුවට. එහෙම කරා. හරිද? හරි එන්න පුතේ. එන්න. පළවෙනි එක තමයි ෂෝට් ටාගට්ස් වල පළවෙනි එකේ අහනවා ළමයි. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. කාගේ අරමුණද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ඒ වගේම ෂෝට් ටාගට්ස් දෙවෙනි එකේ අහනවා මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා පුතේ. කළමනාකරන ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. මොකක්ද අහන්නේ? කළමනාකරන ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. කළමනාකරන හොඳට අහගන්න මෙන්න මේවා සිහි බුද්ධියෙන් ඉන්න. ෆෝන් එකේ WhatsApp එකේම දැන් 3-4 දෙනෙක් ඉන්නවා මට පේනවා WhatsApp එකට එහෙම ගිහිල්ලා ස්ටේටස් එකක් එකෙන් බලන ගමන් ඔන්න පන්තියට ජොයින් වෙනවා. මම කියන එකත් අහගෙන ඔන්න දැන් WhatsApp එකේ 3 දෙනෙක් විතර ඉන්නවා පන්ති ඉන්න කට්ටියගේ. ඔන්න දෙන්නෙක් විතර කොහෙද Facebook එකට ගිහිල්ලා ඔන්න ලයික් එකක් දැම්ම දැන් යාළුවෙක්ට. ඔන්න කමෙන්ට් එකක් දාන්න හදනකොටම මම මේ කියනවා හෙලිවරලා ඔන්න ආයෙ ක්ලාස් එකට. ඔන්න තව එක්කෙනෙක් WhatsApp එකේ ප්‍රොෆයිල් පික්චර් එක මාරු කරන්න ඔන්න ඩිලීට් කරා ප්‍රොෆයිල් පික්චර් එක. ඔන්න අලුත් එකක් හොයලා ඉන්නවා දැන් මං කියන එක ඇහිලා ඔන්න ඇවිල්ලා ඉන්නවා. ඔය WhatsApp එකේ ඉන්න කට්ටිය Facebook එකේ YouTube එකේ TikTok එකේ අරවා බලලා මේ බලනවා මේවා වීඩියෝස් බලන කට්ටිය TV එක දාගෙන මැච් එකක් බලනවා නම් ඒ බලන කට්ටිය හැමෝම එන්නකෝ දැන් මේතන. ඒ සියලු වැඩ චුට්ටකට පැත්තකින් තියලා එන්නකෝ. මේ වැඩේ පොඩ්ඩක් කරන්න. හරිනේ? පුංචි කරුණු තුනක් කතා කරා ඉවරයි. මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි එතකොට. පළවෙනි පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. පුංචි දේවල් තුනක් කතා කරන්න තියෙනවා. පුතේ ගිණුම්කරණයේ මූලික අරමුණ එහෙම නැත්නම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ මොකක්ද? මම මේක මහලු කැටයන් දාලා ලියන්නේ නැහැ. සරලව ලියනවා. අපේ ව්‍යාපාරේ ඉන්නවනේ පුතේ ඇල්මැති පාර්ශව. මෙන්න මේ කියන ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට මොනවා සැපීමද? තොරතුරු සැපීම. තමයි මොකේ ප්‍රධාන අරමුණ? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයනවා. අපේ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවෙන් දක්වන පාර්ශවයන් ටිකක් ඉන්නවා. අයිතිකරු, කළමනාකරු, ගනුදෙනුකරු, සේවකයෝ, කළමනාකරු, ගනුදෙනුකරු, සේවකයෝ, සැපයුම්කරු, ණය සපයන ආයතන, රජය. අන්නේ මිනිස්සුන්ට තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු සපයන්නේ කවුද ගිණුම්? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපීම. තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. අහනවා පුතේ ප්‍රශ්නයක් A level paper එකේ පළවෙනි ප්‍රශ්නේ. මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. මොකක්ද අහන්නේ? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ නෙවෙයි අහන්නේ මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. දැන් දීපල්ලක උත්තර. මොකද්ද පුතේ මූල්‍ය ගිණුම්කරණයේ අරමුණ? හොඳට මතක තියාගන්න හොඳට අහගන්න මෙන්න මේ දේ. වෙන වැඩ කරනවා නම් ඒ සියලු දේවල් අතහැරලා ඒ වැඩ සියලු දේවල් අතර කරලා මෙතනට එන්න. එහෙම නැතුව පස්සේ කියන්න එපා අරක කිව්වේ නැහැ මේක කිව්වේ නැහැ මේක මතක නැහැ මේක දන්නේ නැහැ කියලා. හොඳට අහගන්න. මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ එහෙම නැත්නම් මූල්‍ය ගිණුම්කරණයේ බේසික් එක තමයි පුතේ. මූලිකම අරමුණ තමයි මේ මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ බාහිර පාර්ශවයන්ට. ඇල්මැති පාර්ශවයන්ට නෙමෙයි. මොන පාර්ශවයන්ටද? ව්‍යාපාරයක බාහිර පාර්ශවයන්ට මොනා කරන්නද? තීරණ ගැනීමට අවශ්‍ය කරන මොනවා සැපීමද? තොරතුරු සැපීම. අපි මේකට ලස්සන වචනයක් කියනවා පුතේ. ලස්සන වචනයක් කියනවා මම රතු පෑනෙන් එක ලියන්නම්. රතු පෑනෙන් ලියන්නම්. බාහිර වාර්තාකරණය. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොන වාර්තාකරණය? බාහිර වාර්තාකරණය. ආයේ වෙන විදිහකට කිව්වොත් බාහිර පාර්ශවයන්ට තීරණ ගන්න තමයි අපි මොනවා සපයන්නේ තොරතුරු සපයන්නේ. පට්ටම සරලයි. ඊට පස්සේ මම තරු ලකුණක් දාලා යටින් ලියනවා. ළමයි
මෙන්න මේ බාහිර වාර්තාකරණය එහෙම නැත්නම් බාහිර පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන මූල්‍ය ප්‍රකාශවලට ආයි කියන්න. අපි තමයි ඩයලොග් එකේ අයිතිකාරකෝ. මෙතන ඉන්න ළමයි ටිකයි මායි අපි කට්ටිය තමයි ඩයලොග් එකේ අයිතිකාරකෝ. අපිට ඕනි පුතේ මේ අවුරුද්දේ ලාභය කීයද කියලා හොයාගන්න. කොහොමද හොයන්නේ? ගිණුම්කරණයේ ගාවට ගිහිල්ලා අහනවා. ගිණුම්කරණය මට දෙන්න ගිය අවුරුද්දේ ලාභය මට ගිය අවුරුද්දේ ලාභය හොයලා දෙන්න 2021 අවුරුද්දේ. ඔන්න ගිණුම්කරණය එනවා දෝගෙන. ඇවිල්ලා ගිණුම්කරණයේ මගින් මට අපි අයිතිකාරයෝනේ. අයිතිකාරයන්ට ඔන්න දෙනවා ලාභය හොයලා. කලමනාකරුවොත් ඇවිල්ලා ඉල්ලනවා. සේවකයොත් ඇවිල්ලා ඉල්ලනවා. තරන්නේ අපි මොනවා කරනවද? අපි කියනවා මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම. අපි වෙබ්සයිට් වල දාලා තියෙනවා. දැන් ඔයා මේක ඉවරලා ගිහිල්ලා බලන්න. මොකද්ද? සිංගර් කියන ආයතනයේ නැත්නම් මැලිබන් කියන ආයතනයේ 2020 අවුරුද්දේ එන 2021 3:31 වෙනි අවසන් මාර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරලා වෙබ්සයිට් එකට දාලා තියෙන්නේ. ලාභෙ මෙච්චරයි. මෙන්න හිමිකම් වෙනස් වීම දාලා තියෙන්නේ පුතේ. එහෙනම් හොත්තට මතක තියාගන්න. අපිට අපේ ලාභය හොයාගන්න ඕන නම් සේවකයෙක්ට මොකක් හොයාගන්න ඕන නේද? තමන්ගේ කම්පැනි එකේ ප්‍රොෆිට් එක කොච්චරද කියලා හොයාගන්න. ගනුදෙනු කරුවන්ට බලා ගන්න අවශ්‍ය නම් ලාභය කීයද කියලා වෙබ්සයිට් එකේ කියලා සර්ච් කරාට පස්සේ මොනා කරන්න පුළුවන්? ඒක බලා ගන්න පුළුවන්. ඒකයි බාහිර වාර්තාකරණය කියන්නේ. ප්‍රසිද්ධ කරනවා. අපි මෙන්න මේවට කියනවා පුතේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. මොන පරමාර්ථද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. එහෙනම් බාහිර වාර්තාකරණයේදී සකස් කරන මූල්‍ය ප්‍රකාශ වලට කියනවා මොනවා කියලාද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියලා. සරලයි. ආයෙත් මම කියලා දෙන්නම් මේක අහගන්න හොඳට. හරිනේ? කලමනාකරණ ගිණුම්කරණදී පුතේ තොරතුරු සපයන්නේ මම කිව්වා කාට විතරයිද? අභ්‍යන්තර පාර්ශවයන්ට විතරක්. හරිනේ? අභ්‍යන්තර පාර්ශවයන්ට විතරයි. අභ්‍යන්තර පාර්ශවයන්ට පමණක් මොකද? තීරණ ගැනීමට අවශ්‍ය මොනවා සැපීම? තොරතුරු සැපීම කරනවා මොන ගිණුම්කරණයද? කලමනාකරණ ගිණුම්කරණය. මෙන්න මේ අභ්‍යන්තරයේ බාහිර පාර්ශවයන්ට තීරණ ගන්න තොරතුරු සැපීමට අපි කියව මොකක් කියලාද? බාහිර වාර්තාකරණය කියලා. නම් අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීමට අපි කියනවා මොන වාර්තාකරණය කියලාද? අභ්‍යන්තර වාර්තාකරණය. මතක තියාගන්න පුතේ A level paper එකේ සමහරක් තැන්වල චෙක් කරන්න පුළුවන්. අභ්‍යන්තර වාර්තාකරණය. ඒ වගේම මෙන්න මේ මූල්‍ය වාර්තාවලට අපි කියනවා පුතේ විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. හේතුව තමයි විශේෂිත අරමුණක් වෙනුවෙන් විශේෂිත පරමාර්ථයක් වෙනුවෙන් තමයි මේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ. ආදායම් ප්‍රකාශය මූලධාතු ප්‍රකාශය නම් බාහිර වාර්තාකරණය සඳහා තමයි ඉදිරිපත් වෙන්නේ. ඒතර ඒකේ පරමාර්ථය පොදු පරමාර්ථය. පොදුයි. හැමෝටම බලන්න පුළුවන්. කලමනාකරුවන්ටත් බලන්න පුළුවන්, අයිතිකරුවන්ටත් පුළුවන්, තරංකරුවන්ටත් පුළුවන්. නමුත් මේ කලමනාකරණ ගිණුම්කරන තොරතුරු එහෙම එළියට දෙන්නේ නැහැ. ඒවා හදන්නේ විශේෂිත පරමාර්ථයක් මුදුන් පමුණුවා ගැනීම. නේ? මැලිබන් බිස්කට් එකක් හදන්න කොච්චර කොස්ට් එකක් යනවාද කියලා ඔයාමම දන්නවද? ඇතුලේ වැඩ කරන සේවකයෝ දන්නවද? සැපයුම් කරුවෝ දන්නවද? ගනුදෙනු කරුවෝ දන්නවද? දන්නේ නැහැ. කලමනාකාරීත්වයේ විතරයි පුතේ දන්නේ. එහෙනම් අභ්‍යන්තර පාර්ශවයන්ට පමණක් තීරණ ගන්න තොරතුරු සැපීම තමයි කලමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. අපි ඒකට කියනවා අභ්‍යන්තර වාර්තාකරණය. එවත් විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ. ඔච්චරයි. ආයි බලාගෙන යන්න. එහෙනම් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන එක. ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් එක්කම ගහ ගන්න නම් ගහ ගන්න ඕනේ කට්ටිය. ස්ක්‍රීන්ෂොට් එකක් එක්කම ගහ ගන්න ඕනේ කට්ටිය ඉන්නවනම් ගහ ගන්න. ඔන්න ගහනවා 2යි 3යි 4යි 4 දෙනෙක් ගෙවුවා ස්ක්‍රීන්ෂොට්. ඕනි කට්ටිය ඉන්නවනම් ගහ ගන්න මේක. හරිනේ? හරි. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකද්ද පුතේ?
ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක්ද? බාහිර පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීම. දැන් ප්‍රශ්නයක් තියෙනවා පුතේ මේ පන්තියේ ඉන්න ළමෙක් මගෙන් ලැජ්ජාවෙන් හින්දා අහන්නේ නැහැ. නමුත් ඔළු හිතේ ප්‍රශ්නයක් තියෙනවා. මූල්‍ය ගිණුම්කරණයේ මගින් හදන මූල්‍ය වාර්තා බාහිර පාර්ශවයන් විතරද පරිභෝජනය කරන්නේ? මූල්‍ය ගිණුම්කරණයේ මගින් හදන ලාභ ප්‍රකාශ, මූල තත්ත්ව ප්‍රකාශ, හිමිකම් වෙනස් වීම ප්‍රකාශ, මුදල් ප්‍රවාහ ප්‍රකාශ, ගිණුම්කරණ ප්‍රතිපත්ති හා සටහන් බාහිර පාර්ශවයන් විතරද පාවිච්චි කරන්නේ? මම කියනවා උත්තරේ නැහැ. ඇයි නැත්තේ? එහෙනම් නැහැ කියන්න බෑනේ. බාහිර වාර්තා කරන්නේ බාහිර පාර්ශවයන්ට තීරණ ගන්නනේ තොරතුරු සපයන්නේ. නේද? මම කියනවා උත්තරේ නැහැ. පුතේ මූල්‍ය ගිණුම්කරණේ අපිට තියනවානේ පුතේ ප්‍රධාන අරමුණු නේ? අපිට තියනවානේ ප්‍රධාන අරමුණු. අපිට ප්‍රධාන අරමුණු වගේම සෙසු අරමුණුත් තියෙනවා. මේකෙදි කතා කරන්නේ ප්‍රධාන අරමුණු. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ තමයි බාහිර පාර්ශවයන්ට තොරතුරු සැපීම. නමුත් මූල්‍ය ගිණුම්කරණයේ සෙසු අරමුණක් තමයි මොනවාද? අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු සැපීම. සියලු ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සැපීම. හොඳට අහගන්න පැටලෙන තැන. හරිනේ? මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකද්ද? බාහිර පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු සැපීම. නමුත් පුතේ මූල්‍ය ගිණුම්කරණයේ මගින් කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු සපයන්නේ නැහැ. සපයනවා පුතේ කළමනාකරුවන්ට ලාභ වැදගත්. මූල්‍ය තත්ත්වය වැදගත්. වත්කම් කොච්චරද කියලා වැදගත්. වගකීම් කොච්චරද කියලා වැදගත්. තීරණ ගන්න වැදගත්. නමුත් මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වෙන්නේ මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ බාහිර වාර්තාකරණය. නමුත් අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු සපයනවා. එහෙනම් බාහිර මේ මූල්‍ය ගිණුම්කරණයේ මගින් බාහිර පාර්ශවයන්ට මෙන්ම අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු සපයයි. නමුත් මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. අපි කියනවා ඒවට පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ බාහිර වාර්තාකරණය. කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට පමණක් තීරණ ගන්න තොරතුරු සපයනවා. කළමනාකරුව තමයි පුතේ සමාගමක එහෙම නැත්නම් කළමනාකරුව හෙවත් අධ්‍යක්ෂක මණ්ඩලය තමයි පුතේ සමාගමක එකම අභ්‍යන්තර පාර්ශවය වෙන්නේ. අයිතිකාරයට ඇඟිලි ගහන්න අයිතියක් නැහැ. සේවකයෝ නෙමෙයි. සේවකයෝ අභ්‍යන්තර පාර්ශවයක් නෙමෙයි. මම කියන්නේ සීමාසහිත පොදු සමාගමක ගිණුම්කරණයේදී හොදේ දැන්බලා කියන ඇති අපෝ මෙයාට අමාර කතානේ කියන්නේ අපෝ BS උලි කියනවනේ අපිට අයිතිකරුවෝ කළමනාකරුවෝ සේවකයෝ සම්පත් සංවිධාන විශේෂ සංවිධාන සංස්කෘතිය අරක මේක අභ්‍යන්තර පාර්ශවයන් මු කියනවනේ දැන් නැහැ කියලා. නෑ පුතේ. ව්‍යාපාර අධ්‍යයනයේ පැත්තෙන් හරි ඇති මම ඒව දන්නේ නැහැ. නමුත් ගිණුම්කරණයේදී සීමාසහිත පොදු සමාගමකට යනකොට අයිතිකාරයක් මොකෙක්ද? බාහිර පාර්ශවයක්. කළමනාකාරීත්වයේ හෙවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ විතරයි අභ්‍යන්තර පාර්ශවය වෙන්නේ. මතක තියාගන්න ඒවා. හරිනේ? අභ්‍යන්තර පාර්ශවයන්ට විතරක් තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයනවා. කළමනාකරණ ගිණුම්කරණයෙන් අපි කියන එකට අභ්‍යන්තර වාර්තාකරණය කියලා තියරි පන්තිවලින් මේවා කතා කරලා නැහැ හොඳේ. හරිද? විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ තමයි ඒගොල්ලෝ වෙනුවෙන් හදන්නේ. හරිද? ඔන්න ටික අපි ලියා ගන්න ඕන. ලියමු දඩේ විදි ගාලා ලියමු. හරි. මේ ටික ලියලා ඉවර වෙච්ච කට්ටිය පුතේ ඔයාලට WhatsApp එකට දාලා ඇති 2012 ඉඳන් 2020 වෙනකන් A level paper එකේ ආපු MCQ ප්‍රශ්න ටික. ඒ ටික කරන්න පටන් ගන්න. විනාඩි ගාණක් මම දෙන්නේ නැහැ. මේ ටික මම දැන් ලියවනවා. ලියපු නැති කට්ටියට. ලියපු කට්ටිය මොනා කරගන්නද? ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහපු ගත්ත කට්ටිය මේ ටික කරන්න පටන් ගන්න. හරි. නැත්තම් නෑ ලියමුකෝ ලියමු. ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ කියලා තියෙනවා ලියන්න. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. හරි. ඊට පස්සේ තියෙනවා පුතේ මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ එහෙම නැත්නම් ප්‍රධාන අරමුණ ලියන්න.
බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. ලියන්න. බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. හරි. වරහන් ඇතුලේ ලියන්න බාහිර වාර්තාකරණය කියලා. වෙන පෑනකින් ලියන්න බාහිර වාර්තාකරණය. ලියන්න බාහිර වාර්තාකරණය. හරිනේ? හරි. තරු ලකුණක් දාලා ලියන්න යට රූලෙන්. තරු ලකුණක් දාලා යට රූලෙන් ලියන්න. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි. හරි නේද? හරි. ඊළඟ එක යට තියනවා පුතේ මතක තියාගන්න කියලා කොටසක් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් එතනට විතරක්. මූල්‍ය ගිණුම්කරණය මගින් ව්‍යාපාරයක අභ්‍යන්තර මෙන්ම බාහිර පාර්ශ්වයන්ට වරහන් ඇතුළේ සියලු වැල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සැපීම සිදු කළද මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ මේ මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේ මොන අරමුණද? ප්‍රධාන අරමුණ වන්නේ. එයාලා අපිට කියනවා මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ බාහිර පාර්ශ්වයන්ට මොනවාද? තොරතුරු සැපීමයි. මොනවාද highlight වෙන්න ඕන. මූල්‍ය ගිණුම්කරණය මගින් ව්‍යාපාරයක අභ්‍යන්තර පාර්ශ්වයන්ට වගේම බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සැපීම කරනවලු. නමුත් ඒකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මූල්‍ය ගිණුම්කරණය මොකක්ද? බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සැපීම. සරලයි. ඔන්නෝක මතක තියාගන්න කියලා කියනවා. මතක තියාගන්න ඉතින් එහෙනම්. කියනවා නන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඉතුරු ටිකට. එන්න. කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ ලියමු පුතේ. අභ්‍යන්තර පාර්ශවයන්ට වරහන් ඇතුලේ කළමනාකරුවන්ට අභ්‍යන්තර පාර්ශවයන්ට වරහන් ඇතුලේ කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. අභ්‍යන්තර පාර්ශවයන්ට වරහන් ඇතුලේ කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. හරි නේද? හරි. වරහන් ඇතුලේ ලියන්න මොන වාර්තාකරණයද? අභ්‍යන්තර වාර්තාකරණය. ලියන්න අභ්‍යන්තර වාර්තාකරණය. පොතේ මෙතන ඉන්න ළමයි අනිවාර්යෙන් මේ පාරේ A level exam එකේ සුපිරිම මැච් එකක් ගහනකම් වැඩ කරන්න ඕනි. A level වලට තියෙන්නේ පුතේ accounting කියන subject එක විතරක් නෙමෙයි BS econ එහෙම නැත්නම් IT හරි මොනවා හරි ඔයාලා කරන තව subject දෙකකුත් තියෙනවා. ඒක ඔළුවේ තියාගන්න අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. accounting වල ගණන් ටික විතරක් මම කියන දේවල් ටික විතරක් හදලා A level A තුනක් ගන්න බෑ. ඒක නිසා මම කියන දේවල් ටික accounting වල කරොත් ඔයාට ඒකක් දක්වා යන්න පුළුවන් වෙයි. හරියට වැඩ ටික කරගෙන ගියොත් මේ පුංචි මාස ගාන ඇතුලේ. නමුත් අනිත් ඒ දෙක මට ආරම්භ දෙන්න බෑ. ඒ දෙක ඔයාලා ගන්න ඕනි. නිවැරදි පන්ති ටිකක් තෝරගන්න ඕනි. ඔයාට හරියට ගැලපෙන, ඔයාට හරියට මැච් වෙන, ඔයා හරියට මොනා කරනද? ඔයාට හරියට සෙට් වෙන පන්ති දෙකකට සෙට් වෙන්න. දැන් දැනටමත් තාම තේරෙන්නේ නැත්නම් පන්ති වල කරන ඒවා දැනටමත් කාලය ඇති පුතේ. ඔය මුලින් ඉඳන් පටන් ගන්න පන්ති තියෙනවා. මම නම් හිතන්නේ ගිණුම් කරන්නේදී මුල පාඩමේ ඉඳන් රිවිෂන් කරන්න පන්තියක් 2022ට පටන් ගත්ත අන්තිම පන්තිය මේක. ඒක නිසා ඔයාලගේ යාළුවෝ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අද පන්තිය කියලා දීපු දේවල් ටික හොඳට තේරුණා නම්
මොනවා හරි විශේෂ දෙයක් මේ පන්තිය ඇතුලේ දැක්කනම් මොකක් හරි වැඩපිළිවෙලක් මේ පන්තිය ඇතුලේ දැක්කනම් ඔන්න ඔයාලට පුළුවන් අපේ පන්තිය ඔයාලගේ යාළුවන්ගේ අතරටත් අරගෙන යන්න. ඒක කරන්න ඕනි ඔයාලා පෝස්ට් එකක් ෂෙයා කරන එක, Facebook එකේ ඇඩ් එකක් දාන එක, YouTube එකේ සල්ලි ගෙවලා ඉන්ටර්විව් එකක් කරලා ඉවරලා ඒක YouTube එකට channel එකකින් දාලා ප්‍රොමෝට් කරන එක, TV එකේ ඇඩ් එකක් දානවට වැඩිය ඕගොල්ලන්ට ඇත්තටම මේ ක්ලාස් එක ගැන දැනෙච්ච දේ, ඇත්තටම මේ පන්තිය ගැන මොනවද හිතුනේ, දෙයක් කරගන්න පුළුවන් කියලා හිතුණාද, තේරුණාද, දැනුණාද? අන්න ඒ දේ ඕගොල්ලන්ගේ යාළුවෝ අතරට අරගෙන යන්න. ඒක ඔයාලටත් පිනක්. ඔයාලටත් ලොකු, ඒ කියන්නේ ඔයාලගේ යාළුවෙක් මොනවාද මුලින් ඉඳන් accounting ඉගෙන ගන්න පන්ති හොයනවා නම් දැනට යන පන්ති හරියට වැඩ ටික කරන්නේ නැත්නම් නේද? මේ ආර්ථික අර්බුදත් එක්ක ප්‍රශ්න තියෙන කට්ටිය ඉන්නවා නම් ඒ හැමෝටම එන්න කියන්න ක්ලාස් එකට. අපේ ගණන් හදන පන්තියක් තියෙනවා නොමිලේ කරන්නේ සම්පූර්ණ මුළු රටටම. හරි රටේ ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්, බලන්න පුළුවන්. ඒ හැමෝටම කියන්න පණිවිඩය මෙහෙම ක්ලාස් එකක් තියෙනවා ඇවිල්ලා බලන්න. ඔයත් ගාණක් හරි හදන්න පුතේ. ඒ හදන හැම ගාණක් ඇතුළෙම එයා ඉගෙන ගන්න අලුත් දෙයක්, හැම අලුත් දෙයක් ඇතුළෙම ඔයාගේ යාළුවෙක් ඉගෙන ගන්න හැම අලුත් දෙයක් ඇතුළෙම ඔයාට පින් හම්බ වෙනවා. ඔයාට ස්තුති කරයි ඔයාගේ යාළුවෝ. නේද? ඒක නිසා මේ දේවල් ඔළුවේ තියාගන්න. අද දවසේදී පන්ති ඉවරණයට අමතව ගොඩක් වෙලා කරන්න තියෙනවා. අද දවසේදී මොනාම හරි දෙයක් ඔයාලට අපේ පන්තිය ඇතුලේ තේරුණා නම්, මොනවා හරි දෙයක් ක්ලාස් එක ඇතුලේ කරුණා කියලා තේරුණා නම්, දැනුණා නම් ඇත්තටම පන්තිය කොයි වගේ ක්ලාස් එකක්ද, මේ පන්තිය හොඳයිද නරකයිද, වැඩ ටික කියලා දීපු ටික මං කියලා දීපු ටික තේරුණාද නැද්ද කියන ටික කමෙන්ට් එකක් විදිහට මට ප්‍රයිවට් මැසේජ් එකක් විදිහට මෙතන ඉන්න අවසාන ඉතුරුලා ඉන්න හැම ළමෙක්ම එවලා තියන්න. උදේ ඒක තමයි මගේ අවසාන ආත්ම තෘප්තිය වෙන්නේ. ඒක තමයි මගේ අවසාන, කියන්නේ මට සතුටු වෙන්න පුළුවන් ඒවා දිහා බලලා විතරයි. ඒක නිසා ඇවිල්ලා ඉන්න හැමෝම පන්තිය ගැන හිතිච්ච දේ ක්ලාස් එක ඉවර වෙච්ච ගමම්ම මට එවන්න. ක්ලාස් එක ඉවර වෙච්ච ගමම්ම මට එවන්න. මෙතන එක ළමෙක් හිටියත් දෙන්නෙක් හිටියත් මේ ක්ලාස් පටන් ගත්ත ක්ලාස් එක අනිවාර්යෙන් දිගටම කරගෙන යනවා. ඒ හැමෝටම ටියුට් එක එවනවා. ඒ හැමෝත් එක්කම ගණන් ටික මම හදනවා. ඒක නිසා ඔයගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට ඔන්න මොකද්ද තියෙනවා, මොකද්ද? ඕගොල්ලන්ට තියෙන ඕන්න යුතුයකමක්, වගකීමක්. ඕගොල්ලන්ගේ යාළුවෙක්ට අපේ පන්තිය හොඳයි නම් ඒගොල්ලන්ට එන්න කියන්න කියන එක. හරි. ලියමු. අභ්‍යන්තර පාර්ශවයන්ට එහෙම නැත්නම් කළමනාකරුවන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම වරහන් ඇතුලේ ලියන්න අභ්‍යන්තර වාර්තාකරණය. ලියන තරුලක්මක් දාලා විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. හරි පුතේ. අද දවසේදී අපි කතා කරා ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ, මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ, කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ගිණුම්කරණයේ කොටස් දෙකයි, මූල්‍ය සහ කළමනාකරණ වශයෙන්. ඒ දෙකේ වෙනස්කම් මොනවාද? ඒ දෙක හැඳින්වීමක් අපි කරා. ඔය වගේ ගොඩක් දේවල් ටිකක් අපි කරලා පළවෙනි පාඩමේ අවසානයේ දක්වා අපි ඇවිල්ලා තියෙනවා පුතේ. පළවෙනි පාඩම ඉවර කරද්දී අපිට ඇවිල්ලා තියෙන 2012 ඉඳන් ඇවිල්ලා තියෙන A level ප්‍රශ්න ටිකට අපි උත්තර ලියමු. මම ඔයාලට විනාඩි 9ක් දෙනවා. හරිනේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මම ඔයාලට විනාඩි 9ක් දෙනවා. මෙන්න මේකේ තියෙන A level ප්‍රශ්න MCQ ප්‍රශ්න ටිකට ඔයාලා උත්තර ලියන්න. හරිනේ? ගෲප් එකට දාලා තියෙනවා පුතේ 2012 පළවෙනි ගාන, 13 පළවෙනි ගාන, 14 15 16 17 18 19 20. විනාඩි 9ක් දෙන්නම්. 7:55 වෙලාව 8:04 වෙනකන් මම 8:04ට මේ ටික සාකච්ඡා කරනවා. ඒක නිසා දැන් හදන්න පටන් ගන්න. විනාඩි 9ක් දෙන්න. හරි ළමයි. 8 වෙනි පිටුවේ 2012 A level අහලා තියෙනවා. ගිණුම්කරණයේ මූලික අරමුණ මොකද්ද පුතේ? උත්තරේ. ගිණුම්කරණයේ මූලික අරමුණ එහෙම නැත්නම් ප්‍රධාන අරමුණ ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. ඒ වගේ උත්තරයක් බලමු.
ආයතනයක් පිළිබඳ තොරතුරුෙහි තොරතුරු භාවිතා කරන පාර්ශ්වයන් ඒ කියන්නේ ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා සැපීමයි. උත්තරේ අංක 5 ආපු කටයුතු උත්සාහ. ආපු කටයුතු උත්සාහ. නියමයි ඇවිල්ලා තියෙනවා නම් නියමයි. පහත දැක්වෙන කුමන ප්‍රකාශයක් ආයතනයක මූල්‍ය ගණකාධිකාරය කියන්නේ පුතේ මූල්‍ය ගිණුම්කරණයේ කාර්යභාරය වඩාත් හොඳයි. මොකද පුතේ මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ? බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපීම. එහෙම නැත්නම් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ සැපීම. එහෙම නැත්නම් බාහිර වාර්තාකරණය. එහෙනම් උත්තරේ එන්න ඕනි. බාහිර පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීම. උත්තරේ කීයද ආවේ chat එකට දාන්න බලන්න. chat එකට දාන්න උත්තරේ කීයද කියලා. chat එකට දාන්න ඉක්මනට හැමෝම දාන්න chat එකට දාන්න. උත්තරේ අංක 1ද 2ද 3ද 4ද 5ද 1ද 2ද 3ද 4ද 5ද 1 2 3 4 5 උත්තරේ අංක 5. එහි ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන බාහිර පාර්ශවයන්ට මූල්‍ය ගණකාධිකාරයේ ප්‍රධාන අරමුණ නෙවෙයි පුතේ අහන්නේ. මූල්‍ය ගණකාධිකාරයේ කාර්යභාරය වඩාත් හොඳින් පැහැදිලිවම උත්තරේ ප්‍රධාන අරමුණ කියලා අහුවනම් අනිවාර්යයෙන්ම බාහිර වාර්තාකරණය කියලා එන්න ඕනි. අහන්නේ මූල්‍ය ගණකාධිකාරයේ කාර්යභාරය. උත්තරේ අංක 5 ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන බාහිර පාර්ශ්වයන් සහ කළමනාකරණයට තීරණ ගැනීමට තොරතුරු සපයයි. 6 පහත දැක්වෙන කුමන ප්‍රකාශයක් ආයතනයක ගිණුම්කරණයේ කාර්යභාරය නැවත අහනවා ගිණුම්කරණයේ කාර්යභාරය. උත්තරේ අංක 4 ඒ ආයතනයක තොරතුරු ඒ පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා සපයයි. 7 පහත දැක්වෙන කුමන ප්‍රකාශයක් මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ නැවත අහනවා මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ. උත්තරේ කීයද? උත්තරේ කීයද? 1ද 2ද 3ද 4ද 5ද කීයද උත්තරේ? කීයද උත්තරේ? එක්කෙනා දාලා තියෙන්නේ එක්කෙනයි. අනිත් අය නිදිද? ළමයි ඔයාලා නිදිද? මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණු උත්තරේ අංක 3. ඒ ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි. පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරන්නේ මූල්‍ය ගිණුම්කරණය මගින්. 8 වෙනි එකකින් අහනවා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. උත්තරේ අංක 5 ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සපයයි. 8ට 5. 9 වෙනි එක අහනවා ආයතනයක මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ. නැවත අහනවා මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ. මොකද්ද? උත්තරේ කීයද? 9ට උත්තරේ කීයද? 9ට උත්තරේ කීයද? 9ට උත්තරේ කීයද? 9ට උත්තරේ 9ට උත්තරේ 5ද? 9ට උත්තරේ 5ද? ඔව්. ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සොතොරතුරු සැපීම. මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ. උත්තරේ අංක 5. 10 ආයතනයක් විසින් පිළියෙල කරන ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? අපිට අහන මූල්‍ය ගිණුම්කරණ ලක්ෂණ අහන්න. හරි. මට කියන්න 10 වෙනි එකට ආපු උත්තරේ එතන කවුරු හරි ඉන්න කෙනෙක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. chat එකක් දාන්න. 10ට උත්තරේ කීයද? 10ට උත්තරේ 10ට උත්තරේ 10ට උත්තරේ හැමෝම දාන්න 10ට උත්තරේ කීයද? 10ට උත්තරේ කීයද? 10ට උත්තරේ කීයද? 3. 10ට උත්තරේ 3 දාලා තියෙන ගොඩක් කට්ටිය. 10ට උත්තරේ 3. බලමු. මෙම ප්‍රකාශන ප්‍රධාන වශයෙන් අතීත මූල්‍ය තොරතුරු. පුතේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ මොන ගිණුම්කරණයේ ප්‍රතිඵලද? මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රතිඵලය නම් මූල්‍ය ගිණුම්කරණයේ සපයන්නේ මොන තොරතුරු විතරයිද? අතීත තොරතුරු විතරයි. උත්තරේ හරි. බාහිර පාර්ශවයන් ඉල්ලූ විටක මෙම ප්‍රකාශන පිළියෙල කරයි. ළමයි මේ ආදායම් ප්‍රකාශයම හදන්න බාහිර පාර්ශව ඉල්ලනකම් බලා ඉන්නවද? උඹලා ඉල්ලුවොත් විතරයි අපි හදන්නේ. එහෙමද? නෑ. රයිස් එකක් කුත්තුවක් කියවනම් අපි ඉල්ලුවොත් විතරයි සමහර කඩවලින් හදලා දෙන්නේ. ඒ වගේද මූල්‍ය ප්‍රකාශ නෑ.
මොනවාද? මූල්‍ය ප්‍රකාශ මගින් ඉල්ලු විටක නෙමෙයි තොරතුරු සපයන්නේ. කොහොමද තොරතුරු සපයන්නේ? ඒක අනිවාර්යෙන් හදනවා මූල්‍ය ප්‍රකාශයෙන්. කීයද උත්තරේ? දෙවෙනි උත්තරේ වැරදි එහෙනම් ඉල්ලු විටක නෙමෙයි කොහොමත් මූල්‍ය ප්‍රකාශ හදනවා. තුන්වෙනි එක ගිණුම් කරන ප්‍රමිත හා නෛතික අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රකාශ පිළියෙල කරයි. මූල්‍ය ගිණුම් කරනදී කිව්වා පුතේ මූල්‍ය ගිණුම් කරන්නේ තොරතුරු සපයනකොට ගිණුම් කරන ප්‍රමිත සංකල්ප නීති රීති සම්ප්‍රදායන් වලට අනුව තමයි ගිණුම් තොරතුරු සපයන්නේ කියලා. එහෙනම් උත්තරේ අංක A සහ C පමණයි. උත්තරේ අංක 3. 11ට උත්තරේ ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ නැවතත් අහනවා. ආයතනයක ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමට තොරතුරු සංනිවේදනය කිරීම. උත්තරේ අංක 5. 11ට උත්තරේ අංක 5. 12ට උත්තරේ කීයද කියලා අත උස්සන්න බලන්න කවුරු හරි. අත උස්සන්න නෙමෙයි 12ට උත්තරේ chat එකට දාන්න. 12ට උත්තරේ 12ට උත්තරේ දාන්න බලන්න. 12ට උත්තරේ දාන්න බලන්න. 12ට උත්තරේ. මොකද්ද 12ට උත්තරේ? අහන්නේ මොකද්ද? මූල්‍ය ගිණුම්කරණයේ මූලික අරමුණ. මොකද්ද පුතේ මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ? බාහිර පාර්ශ්වයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සැපීම. එහෙනම් උත්තරේ වෙන්න ඕනි මොකද්ද? පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශය. එහෙම නැත්නම් බාහිර පාර්ශ්වයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයනවා කියලා උත්තරයක් තියෙන්න ඕන. හරිනම් උත්තරේ එන්න ඕනි පුතේ ගිණුම් කරන ප්‍රමිතවලට අනුකූලව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම. ඒක තමයි නිවැරදි උත්තරේ. අංක 2. නමුත් පුතේ 2020 A level paper එකේ මාකින් ස්කීම් එකේ දාලා තියෙන උත්තරේ 4 කියලා. නමුත් දෙවෙනි උත්තරේ ගහපු කට්ටියටත් හරි දීලා තියෙනවා. ඒ කියන්නේ ලකුණු දීලා තියෙනවා. නිවැරදිම පිළිතුර නම් අංක 2. හතරවෙනි එකේ මොකද්ද තියෙන්නේ? ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු යපොත්. ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු සපයන්නේ ගිණුම්කරණය. මේක අහන්නේ මූල්‍ය ගිණුම්කරණය ගැන. එහෙනම් මූල්‍ය ගිණුම්කරණය කියන්නේ ගිණුම්කරණේ කොටසක්. මේ යකාගේ ප්‍රධාන අරමුණ බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයන එක. නේද? එහෙනම් බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සපයන එක මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණනේ. එහෙම නැත්නම් පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමනේ මේකේ ප්‍රධාන අරමුණ. එහෙම නැත්නම් බාහිර වාර්තාකරණයනේ. එහෙනම් ඒකට හරියන උත්තරයක් ගත්තොත් එහෙනම් අපිට ගන්න වෙන්නේ උත්තරේ අංක 2. ගිණුම් කරන ප්‍රමිත වලට අනුව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරයි. මම අදටත් කියන්නේ උත්තරේ 2. නම් උත්තරේ 2 කියලා දාගන්න. නමුත් මාකින් එකේ තියෙන්නේ 4 නිසා 4ටත් ලකුණු දීලා තියෙනවා. ඒතර මූලික අරමුණ කියන එක මෙතන තිබ්බනම් මූල්‍ය ගිණුම් කරන්නේ කාර්යභාරය කියලා. කාර්යභාරය කියන්නේ මූලික අරමුණ නෙමෙයි එයා ඉටු කරන කාර්යයක්. මූල්‍ය ගිණුම්කරණය මගින් සියලු ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සපයනවා. කාර්යභාරය කියලා ලිව්වනම් අන්න උත්තරේ 4. මූලික අරමුණ කියලා කිව්වනම් පුතේ උත්තරේ 4 ගන්න බෑ. නමුත් 2 ඇලයිරක් 4 කියලා දාලා තියාගන්න. 4 කියන එක රවුන්ඩ් කරලා ලියන්න මාකින් එකේ. 4 වෙනි උත්තරේ තියෙන්නේ මාකින් එකේ විතරයි. අපේ හිතේ ඉන්නේ කවුරු විතරයිද? දෙවෙනි උත්තරේ විතරයි. හරිනේ? අද දවසේ මුලින් ඉඳන් පාඩමක් ඉවර කරා. ওই විදිහට නම් මේ ගිණුම් කරන සමීකරණ පාඩම ඉවර කරන්න බෑ හොඳේ නේ. දැන් බලන්න. නිකමට පුංචි දේවල් ටිකක්. එන්න පුතේ. ගිණුම් කරන සමීකරණේ පාඩම අපි ඊළඟ දවසේ පටන් ගන්නවා. ටාගට් නම්බර් 1 එකේ තියෙනවා පුතේ වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ගිණුම් කරන සමීකරණයට වත්කම් ධන වියදම් සමානයි ප්‍රාග්ධනය ධන ආදායම් ධන වගකීම් ගිණුම් කරන සමීකරණයට කොහොමද ගනුදෙනු අපි ඇතුළත් කරන්නේ? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් සමීකරණයට වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම් ධන ලාභය කියන ගිණුම් කරන සමීකරණයට කොහොමද අපි මේ ගනුදෙනු ඇතුළත් කරන්න කියන එක අපි ටාගට් නම්බර් 2 එකේදී කතා කරනවා. ටාගට් නම්බර් 3 එකේදී සේවා ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශය ඒ වගේම සේවා ව්‍යාපාරයක මූලතත්ත්ව ප්‍රකාශය කොහොමද පිළියෙල කරන්න කියලා කතා කරනවා. ටාගට් නම්බර් 4 දී අපි වෙළඳ ව්‍යාපාරයක කොහොමද ආදායම් ප්‍රකාශයක් හදන්නේ ගනුදෙනු සටහන් කරන්නේ. ටාගට් නම්බර් 5 දී අපි නේ ඔයාලට මේ ටියුට් එකේ තියෙනවා කියන්නේ ටාගට් නම්බර් 5 දී අපි හදපු ගාණක් ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරලා තියෙන ගනුදෙනු ටිකක් දීලා අපෙන් අහනවා මොනවාද මේ ගනුදෙනු රිවර්ස් ගාණක් නේ
රිවර්ස් ගානක් තියෙනවා. ඊට පස්සේ ලාභ ප්‍රකාශයේ මූලදත්ත ප්‍රකාශය ඊට පස්සේ ලාභ සමීකරණය මගින් කොහොමද ලාභය හොයන්නේ? ටාගට් නම්බර් 6 තියෙන්නේ ඒ වගේ ගානක් රිවර්ස් ගානක්. ඒකේ ගනුදෙනු ටිකක් තියෙනවා, ගැළපිලි ටිකක් තියෙනවා, ආදායම් ප්‍රකාශය මූලදත්ත ප්‍රකාශය. ටාගට් නම්බර් 7 තියෙන්නේ පුතේ තනි පුද්ගල ව්‍යාපාරික මූලදත්ත ප්‍රකාශයක්. ඊට පස්සේ කියන්නේ ආරම්භක ශීර්ෂයන් එක්ක ගිණුම් කරන සමීකරණය. ටාගට් නම්බර් 8 තියෙන්නේ පුතේ ගැළපිලි සටහන් එක්ක මූල ප්‍රකාශ. ටාගට් නම්බර් 9 එකේ තියෙනවා ලාභ සමීකරණය ඔස්සේ ලාභය ගණනය කිරීම මූලදත්ත ප්‍රකාශය. ටාගට් නම්බර් 10 තියෙනවා පුතේ වැරදි නිවැරදි කිරීම එක්ක ගිණුම් කරන සමීකරණය. ටාගට් 11 තියෙනවා නිෂ්පාදන ගිණුම් එක්ක ගිණුම් කරන සමීකරණය. ටාගට් 12 තියෙනවා බැංකු සැසඳුම් එක්ක ගිණුම් කරන සමීකරණය. පුතේ මේ ගානම ගිය අවුරුද්දෙත් මම රිවිෂන් එකේ කතා කළා. මේ අවුරුද්දේ ගෙඩි පිටින් 2021 A level ඇවිල්ලා තියෙනවා ගිණුම් කරන සමීකරණය බැංකු සැසඳුම් එක්ක. ඒක නිසා ඉදිරි අනාගතයේ ඕගොල්ලන්ගේ පේපර් එක නිෂ්පාදන ගිණුම් එක්ක ගිණුම් කරන සමීකරණයක් එන්න පුළුවන්. වැරදි නිවැරදි කිරීම එක්ක එන්න පුළුවන්. මූල්‍ය ප්‍රකාශ ගැළපෙළි සටහන් එක්ක එන්න පුළුවන්. පාලන ගිණුම් එක්ක එන්න පුළුවන්. මූලික සටහන් පොත් එක්ක එන්න පුළුවන්. එතකොට 13 වෙනි ගාන තියෙනවා පුතේ මොකද්ද? හවුල් ව්‍යාපාරයක් එක්ක කොහොමද ගිණුම් කරන සමීකරණ. 14 වෙනි ගාන තියෙනවා පුතේ අඩමාන ණය ෂය එතකොට ගැළපිලි සටහන් එක කොහොමද ගිණුම් කරන සමීකරණය. 15 වෙනි එක තියෙනවා පුතේ පාලන ගිණුම් එක කොහොමද ගිණුම් කරන සමීකරණය. එතකොට කොහොමද ෂෝට් ටාගට් තියෙනවා පුතේ මේකේ 30 ගානක් 32ක් තියෙනවා ෂෝට් ටාගට්ස් මේ පාඩම ඇතුලේ. එතකොට ඔන්න ඔය වැඩ ටික කතා කරාට පස්සේ පුතේ A level paper අපි පහකවත් අඩුම ගණන් ටික හදනවා. පන්ති ඇතුලේ පහම හදන්නේ නැහැ. ඕගොල්ලෝ තනියම හදනවා, මාත් එක්ක හදනවා. ඔයාලා මම තනියම හදනවා සමහර ගණන්. ඕගොල්ලොත් එක්ක හදනවා. ඕගොල්ලෝ තනියම බෝඩ් එකේ හදනවා ගණන්. මට කියලා. අන්න ඒ වගේ වැඩ කන්දරාවක් කරන්න තියෙනවා. ඒක නිසා මෙතන අවසාන ඉතුරු වෙලා ඉන්නවා පිරිසක්. සමහරුන්ට කරන්ට් එක නැති වෙලා ක්ලාස් එකෙන් ලෙෆ්ට් වෙන්නේ නැති. වෙන ක්ලාසස් තිබිලා ක්ලාස් එකෙන් ක්ලාස් එක අතරමැදදී අයින් වෙන්නේ නැති. මෙතන ඉන්නවා පුතේ ළමයි පිරිසක්. මට ඔයාලගෙන් ඕනි පුංචි ඉල්ලීමක් තියෙනවා. අද දවසේදී මේ කරපු පාඩම ඔයාලට තේරුණාද නැද්ද? පන්තිය හොඳයිද නැද්ද? වැඩපිළිවෙල ගැන මොකද හිතෙන්නේ හොඳයිද නැද්ද? අන්න ඒ ටික දාලා ඉදිරියේදී පන්තියට සම්බන්ධ වෙනවද නැද්ද? කොහොමද? අන්න ඒ ටික දාලා පුංචි කමෙන්ට් එකක් පුංචි පොඩි මේකක් විදිහට ලියලා පන්තිය හොඳයි නරකයි මෙන්න මේ දේවල් ඇඩ් කරන්න. ඒව ටික දාලා පන්තියට දීර්ඝකාලීනව සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙනවා කියලා දාලා සම්බන්ධ වෙන හැම කෙනෙක්ගෙම සම්පූර්ණ නම ලිපිනේ දුරකථන අංක දෙකක් එක්ක මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. කියන ඔයාලගේ කමෙන්ට් එක මුලින්ම දාන්න. පන්තිය හොඳයි නරකයි මේ දේවල් හදා ගන්න ඕනේ මේවා අඩුපාඩු තියෙනවා නම් ඒවා කියලා දාන්න. ඊට පස්සේ පන්තියට දීර්ඝකාලීන සම්බන්ධ වෙනවා නම් පමණක් පන්තියට එනවා කියලා දාන්න. ඔයාලගේ නම ගම විස්තර ටික එවන්න. එතකොට අපිට පුළුවන් මෙන්න මේ ටියුට් ටික ඔයාලට මේ නිබන්ධන ටික ඔයාලගේ ගෙදරටම එවන්න. ඊට පස්සේ පන්තියට දීර්ඝකාලීනව සම්බන්ධ වෙන කට්ටිය ඉන්නවා නම් අපේ තියරිත් එක්ක රිවිෂන් පන්තියේ ආපු ළමයි හැර වෙන ළමයි ඉන්නවා නම් පන්තියට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න අය හෙට දවසේ රාත්‍රී 6ට කලින් ඔයාලගේ පන්ති ගාස්තු අපේ account number එකට බැර කරලා ස්ලිප් එක මට එවන්න. එතකොට මට පුළුවන් ඔයාලගේ ටියුට් ටික අනිද්දා උදේ පාන්දරම තැපෑලට දෙන්න. එහෙනම් අයුබෝවන් සුබ රාත්‍රියක් ජයග්‍රාහී දවසක් සාර්ථක ආරම්භයක පෙර නිමිත්තක් විදිහට මේක තියාගන්න. සාර්ථක ආරම්භයක් විදිහට මේ ආරම්භය ගන්න. ඔයා තාම වැඩ කරන්න පටන් ගත්තේ නැත්නම් මේ මොහොතේ ඉඳන් වැඩ කරන්න පටන් ගන්න පුතේ. මේ මොහොතේ ඉඳන් ගැම්මෙන් අධිගැම්මෙන් වැඩ කරන්න පටන් ගන්න. පුංචි කාලයක් ඇතුලේ ලොකු පෙරලියක් අපිට කරගන්න පුළුවන්. ඒක නිසා නැවත කියන්නේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරන්න. මේ අද හදපු අද කතා කරපු දේවල් ටික නැවත බලන්න ආයෙ දවසක බලන්න තියාගන්න එපා. මේ දේවල් මේ වෙලාවෙදි මොළුවට දාගන්න. හැමදාම පන්තියට එන්න. වැඩ ටික පරිස්සමෙන් කරගෙන යන්න. එහෙනම් ආයෙත් අපි සිකුරාදා රාත්‍රී කියලා තියෙන පන්තිය. සිකුරාදා දවසේ හවස නැවත අපි හමු වීමේ අපේක්ෂාවෙන් ඔබෙන් සමු ගන්නවා. හැමෝටම good night. තෙරුවන් සරණයි. ආයිබෝවන්.